සහෘදය විශේෂාංගය අපි ආරම්භ කරන්න තමයි සූදානම් වෙන්නේ. ඔබ දන්නවා හැමදාමත් උදායරේ සහෘදය විශේෂාංගයේදී අපි ලබැදි හිතක වතගොත තමයි ඔබ වෙතට දිගහරින්නේ. ඉතින් අද දවස උදායරේ අපිට වගේම ඔබටත් විශේෂයි කියලා අපි දන්නවා. ඒකට හේතුව මම කියන්නම්. ඔබ දන්නවනේ ජීවිතවල අපි හැමෝටම වටිනා කියන දවස් වෙනවා. ඔය අතරින් ජන්මදින එහෙමත් නැත්නම් උපන්දිනය කියලා කියන්නේ අපි හැමෝම ආස කරන කැමති දවසක්. අපි හරි ආසයි මේ දවස බොහොම අපූර්වට යාළු මිත්‍රයින් එක්ක එහෙමත් නැත්නම් අපේ පවුලයත් එක්ක අපි ආදරය කරන අයත් එක්ක ගත කරන්න. ඉතින් අද දවසේදී ලෝකයක් ආදරය කරන රටක් ආදරය කරන චරිතයකගේ ජන්මදිනය අදට යෙදිලා තියෙනවා. ඉතින් ඔහු කවුද කියන වග මම තව ටිකකින් කියනවා. ඉතින් පළමු කොට මම කියලා ඉන්නම් ඔහු පිළිබඳව යමක්. ඉතින් එහෙම නොකිය අපිට මේ අද දවසේදී සහෘදය විශේෂාංගය ආරම්භ කරන්න බෑ. මොකද අද සහෘදය විශේෂාංගය අපි ඔහු වෙනුවෙන් වෙන් කරනවා. 1981 නොවැම්බර් 3 වෙනිදා. ඒ කියන්නේ අද වගේ දවසක රාජගිරියේදී එච්.එම්. ජයවර්ධනයන්ට හා මාලනී බුලත් සිංහලයන්ට දාව උපත ලබන පුංචි පුත්කමරු නමින් කසුන් කල්හාර. අද දවසේදී ඔහුගේ 39 වන ජන්මදිනය සමරනවා. ඉතින් උදායරේ සහෘදය අපේ කණ්ඩායම ඔහුට නිරෝගිමත් සුබම සුබ උපන්දිනයකට ආසරය එකතු කරමින් අද දවසේ සහෘදය විශේෂාංගය ආරම්භ කරන්න සූදානම් වෙන්නේ. සඳ සඳ වගේ තරු තරු වගේ මල් මල් වගේ අපි වගේ මේ අප ඒ ආමගේ කුඩා දිගහැරුමකි. 1981 වසරේ නොවැම්බර් 3 වෙනි දින එච්.එම්. ජයවර්ධන මැතිතුන්ට සහ මාලනී බුලත් සිංහල මැතිනියට දාව පවුලේ වැඩිමහල් පුතු ලෙස කසුන් කල්හාර ජයවර්ධන යන නමින් උපන් ඔහු උපතින් ලද දක්ෂතාවයත් ඔහුගේ පවුලේ ආභාසයත් නිසාවෙන්ම එය එක මිටකටගෙන ශ්‍රී ලංකීය සංගීත ක්ෂේත්‍රයට කරන්නා වූ මෙහෙය අති මහත්ය. කුඩා කල කැරකෙන රෝදේ පුංචි කරත්තේ දුවන මුවන් දැක දමලා නෙලූ පලාවෙන ගීත මුමුණා අරාබී නිසොල්ලාසය මහා වංශය 550 ජාතක පොත වැනි ග්‍රන්ථ අවුරුදු 8ක් වැනි ඉතාමත් අඩු වයසකින් කියවා නිම කළ මොහු එම සහජ දක්ෂතාවෙන්ම මේ වන විට ගීත 300කට අධික ප්‍රමාණයක් නිර්මාණය කර ඇති අතරම 300කට අධික ප්‍රමාණයකට ගායනයෙන්ද දායක වී ඇත. අරුතක් ලැබ ඔබගේ හඬින් තනි මැකුණේ ඔබේ ළඟින් අපි රැකුණේ ඔබේ පෙමින්. 80 දශකයේ නිර්මාණය වූ ගිගිරි වලලු ටෙලිනාට්‍යයේ වංකගිරියේ වනවතුලේ යන ගීතයට මොහු පළමුවෙන්ම ගායනයෙන් සම්බන්ධ වී ඇති අතර ප්‍රේම පාරමී සහෝදරයා අප්පච්චි යන ටෙලිනාට්‍යවලටද සංගීතයෙන් හා ගායනයෙන් දායක වී ඇත. මෑත කාලයේදී ජනප්‍රිය වූ ආදරණීය වස්සානය ආදරණීය කතාවක් කුසපබා පත්තිනේ තාල ගෝල්වැනි චිත්‍රපටි රාශියකටද සංගීතයෙන් හා ගායනයෙන් දායක වී ඇති මොහු ඉන්දියානු සිනමාපට සඳහාද ගායනයෙන් දායක වී තිබෙනවා. කලබමින් හැගුමන්නේදී ඔච්චම් කළේ කවදාකෝ නොදැනුලි. 2000 වසරේ ලයනල් වෙන්ට් කලාරංගාලයේ පැවැත් වූ ඔහුගේ පළමු ප්‍රසංගයේදී ජීවිතයේ අනාවැකයක් පළවිය. ඒ ආචාර්ය ප්‍රේමසිරි කේමදාස සූරියන්ගේ මුවිනේ. ඒ ඔහු යම් දිනක ඉතා දක්ෂ සංගීතවේදියෙකු වන බවයි. එය මේ වන විට සත්‍යයක් වේ හමාරයි. 2002 වසරේ කසුන් කල්හාරයන්ගේ ජීවිතයේ හැරුම් ලක්ෂයක් විය. ඒ හරිත නිම්නය යන කැසට් පටේ අනන්තයට යන පාරදිකය ගීතයෙන් අතිමහත් ප්‍රේක්ෂක පිරිසක් ඔහු වටා එක්වීමයි. අනන්තයට යන පාරදිගේ අනන්තයට යන පාරදිගේ ඇයහෙනවා ප්‍රාර්ථනාවේ ඇයහෙනවා. ඒ වන විට අමරදේව සූරීන්ගේ යුගය
ඕකාන්ත ගුණතිලක මහතාගේ යුගය ලෙස කලාලෝකයේ ප්‍රේක්ෂකයන් යුග නිර්මාණය කරගෙන ඔවුන්ගේ හඬ සහ විලාසිතාවන් අනුගමනය කරන්නට පෙරඹී සිටි අතර කාලයාගේ ඇවෑමෙන් කසුන් කල්හාරයන්ගේ යුගයක්ද බේවිය. එසේ වීමට තරම් මොහිතාමත් අඩ්ඩු කාලයකින් විශාල දක්ෂතා රාශයක් පොතිපැද කලාලොව පැංජබී පොළොව මත පැය වූ තරුවක් බවට පත්විය. මේ වන විට 20 වසරක් වැනි කාලයක් පුරාවට ලාංකීය කලාශේත්‍රයේ සම්මාන රාශියකටද උරුමකම් කියන මොහු අන්තර්ජාතික සම්මාන රැසකටද උරුමකම් කියා ඇති අතර දේශමාන්‍යයන නමින්ද කිරුළු දරා ඇත. මොහු 1999 පාසල් වියේ සිට මේ දක්වා සංගීත ජීවිතයට ලද සම්මාන රාශියකි. හොඳම සහ නිර්මාණශීලී සංගීත අධ්‍යක්ෂණය, හොඳම ගායනය, එසේම ජාත්‍යන්තර බොන්කා සම්මානයෙන්ද මොහු පිදුම් ලබා ඇත. සඳමිතුරේ සිතමිහිරේ කළමැනවේ මොහු ජීවිතයේ ගොඩනගාගත් සියලුම දෑ නිහඬවම දරා සිටින්නට ඇති ශක්තිය අතේ මහත්ය. අද ඒ නිරහංකාර අතිදක්ෂ සංගීතවේදියාණන්ගේ ජන්මදිනයයි. ඔබට චරණ අපේ සුභ පැතුම්. අද දවස්සේදී මේ මැදිරියට කවුරුන්ද ඇවිල්ලා තියෙන්නේ කියලා කියන්න. ඉතින් ඔහුව මම කැමති මේ විදිහට හඳුන්වා දෙන්න. ඔබට මතක ඇති ඔහු වෙනුවනුත් ගීතයක් නිර්මාණය වුණායේ ගීතයට අපි අදත් හරිම ආදරයි. මොකද කියනවා නම් ඔහුගේ පියා ලාංකීය ගීත වංශයේ එතෙක් මෙතෙක් බිහිවුණු අති දැවැන්ත ගීපද රචකයෙක්. ඔහු අතින් තමයි මේ ගීතයත් රචනා වෙන්නේ. වගේම තමයි සංගීතය හා ගායනය ක්ලැරන්ස් විජේවර්ධනයාගේ. දිලීප පොඩිපුතු සනීපයට නිදී මවගේ උකුල් යහනේ කුමාරයාණනි ඔබේ කිරුලහිමි ජීවන රජදහනේ. ඒ අපි ඔහුව දන්න තවත් එක්තරා විදිහක්. හැබැයි මම මෙහෙම කිව්වොත් ඔබ ඔහුව වඩාත් හොඳින් හඳුනනවා ඇති. ලාංකීය දැන්වීම් කරන ශේත්‍රයට සිංහල භාෂාව හරි විදිහට අරගෙන ආවේ. මෙන්න මෙහෙම කිව්වොත් ඔබට තවත් හොඳින් වැටහෙවි. ලංකාවේ ඇඩ්වර්ටයිසිං ෆීල්ඩ් එකට සිංහල ලැන්ග්වේජ් එක, සිංහල ටෝන් එක මාකට් කළේ මෙන්න මේ මොහු. ඔහු කරුණාරත්න අබේසේකරයන්ගේ ආදරණීය පුතු දිලීප අබේසේකර. ආයුබෝවන් සුබ දැසනක් ඔබට. ඉතින් හොඳින් ඉන්නවා කියලා විශ්වාස කරනවා. හොඳයි. මං අද දවසෙත් දැන් ඔබ ඇවිල්ලා ඉන්නේ කසන් කල්හාර ගැන කතා කරන්න. කසන් කල්හාර කියලා කියන්නේ 2000 වර්ෂයේ අපේ ලංකාවට පායපු එක්තරා තරු ලකුණක්. මොකද තරු ලකුණක් වෙන්න හැමෝටම අමාරුයි. තරුවක් වෙන්න පුළුවන්. හැබැයි ශේත්‍රයට ලකුණක් වෙන්න, සිම්බල් එකක් වෙන්න, සංකේතයක් වෙන්න ටිකක් අමාරුයි. ඒකට සෑහෙන හොඳ වපසරියක් තියෙන්න ඕනේ. අධ්‍යාපන රටාවක් තියෙන්න ඕනේ. තමන් විසින්ම ග්‍රහණය කරගත්ත ගෝචර වුණු හොඳ වටපිටාවක් තියෙන්න ඕනේ. ඉතින් එවැනි කෙනෙක් තමයි කසුන් කල්හාර කියලා කියන්නේ. ඔහුගේ හඬ පිළිබඳව, ඔහුගේ සංගීත හැකියාව පිළිබඳව සංගීතාත්මකව අද දවසේදී අපි ඔබත් එක්ක කතා බහ කරන්න බලාපොරොත්තු වෙනවා. විශේෂයෙන් මේකට හේතුව තමයි පුංචි කාලේ ඉඳන්ම ඔබ හැදී වැඩෙන්නේ ගීතමය වටපිටාවක. ඔබට ගීතය, සංගීතය, මේ හඬවල්, මේ නාද රටා, තාල සියලු දේ ගෝචරයි. එවැනි පසුබිමක තමයි ඔබ උස්මහත් වෙන්නේ. එවැනි පසුබිමක උස්මහත් වෙන ඔබට කසුන් කල්හාර පිළිබඳව, ඒ චරිතය පිළිබඳව, තරුණයා පිළිබඳව ඔබට මොන වගේ හැඟීමක්ද තියෙන්නේ? 2000 තමයි මේ අපිට කසුන්ගේ මේ කටහඬ අහන්න ලැබෙන්නේ. කසුන් විතරක් නෙමෙයි මේ ඉන්ද්‍රජාපත් එක්ක කියන මේ ඔහු ගමන පටන් ගන්න. ඔව් ඒ ගීතය මල්පකුරු වරන් ගීතේ. ඉතින් මේක මේ ඉස්ලාම රේඩියෝ එකෙන් තමයි මම අහුවේ. මට හොඳට මතකයි මේ වාහනයක යන ගමන් ඒ වාහන රේඩියෝ එකෙන් තමයි ඇහුනේ. ඒ මොහොතේත් අපිට තේරුණා මේක අමුතු සින්දුවක් කියලා. ඉතින් අපි දන්නවා කසුන් කල්හාර කියන්නේ කවුද කියලා. මේ උත්මාත් මේ අවුරුදු ගානක පරතරය තිබුණාට එකම විද්‍යාලයට ගියේ. ඊට කලින් අර මම පොඩි දෙයක් මතක් කරන්නම්. මේ අපි හැදෙච්ච වටපිටාව ගැන. මේ වටපිටාව කියලා කියන්නේ කසුන්ගේ අම්මා
මාලිනී බුලත් සිංහල මැතිනිය ඉස්සලාම ගුවන්විදුලියේ ළමා පිටියෙන් තමයි ඇවිල්ලා තියෙන්නේ. ඒ ළමා පිටිය කරලා තියෙන්නේ අපේ තාත්තා. ඉතින් අපේ මේ සංගීතමය මේ පසුබිම අපි දෙන්නටම තියෙනවා. හැබැයි මම කසුන්න මේ හම්බෙලා කතා කරලා තිබ්බේ නෑ ඊට ගොඩාක් කල් යනකම්. මේ ගීතය ඇහුවහම අපිට අපි හැමෝටම තේරුණා මේ 2000 කියනකොට ලබන්නේ මේ අලුත් ශතවර්ෂයන්නේ. ඒකට හරියන ගායකයෙක් ඉන්නවා කියලා. එතෙක් හිටපු ගායකයෝ ඔක්කොම මේ ඊට කලින් ශතවර්ෂයට නැති. ඉතින් ලොකු සතුටක් තිබුණා මේ එහෙම ටිකක් අර හැමෝටම වඩා වෙනස් චරිතයක් අපිට ලැබීම ගැන. කටහඬක් ඉස්සෙල්ලාම ඔහු තෝරාගත්තු ගීත වලින් අපිට අනුමාන කරන්න හැකි වුණා ඔහු මොන විදිය ගමනක්ද යන්න ලෑස්ති වෙන්නේ කියලා. ඔහුගේ තරුණකමත් එක්ක ඔහු මේ මුලදිම දැන් ඉන්ද්‍රචාපත් එක්ක ඇරෙන්න ඔහු තනියෙන් ගායනා කරා ගීත වගේක්. ඒවා විවිධයි. එකකට එකක් වෙනස්. අපි මතක් කරන්නම් ඔය ආචාර්ය රවටා ගීතේ දැන් සමහර කට්ටිය හිතන්නෙත් නෑ ඒක කසුන් කිව්වයි කියලා. නමුත් අපිට ඒ මුල් කාලෙම තේරුණා ඔහු ඔහු මොකක් හරි විවිධත්වයක් එක්ක තමයි එන්නේ කියන්නේ. ඒත් එක්කම මම මේ අපි තව මතක් කරන්න ඕන දෙයක් තමයි ඔහු එන ඒ 2000 පසුබිම ඊට ටික කාලයකට කලින් තමයි ඉතාමට කාලයකට කලින් තමයි භාරතීය සන්තුෂ්ඨාව. එතකොටත් අපිට හිතුණා 2000ට හරියන තව දෙන්නෙක් ඉන්නවා කියලා. ඒ මුලින්ම ආපු දෙන්න. මේ දෙන්න ඊට වඩා වෙනස්. හැබැයි ඒ දෙගොල්ලන්ගේ ඒ දෙගොල්ලෝ ගිය ගමනත් ටිකක් වෙනස්. ධාරාවන් දෙකක් වෙන්න පුළුවන්. කාලයක් යනකොට කසුන් තනියම ඉස්සරහට ආවා. ඉන්ද්‍රජාපයාගේ ගමන ගියා. අපිට ඇත්තටම මේ අර හිතුවා වගේම 2000ට ඔය ලකුණු දෙකම හම්බුණා. කියන්නේ බාතිලගේ ලකුණත් ආවා. කසුන්ගේ ලකුණත් ආවා. මේ වෙනකොට ඒ දෙකම නොනැසී විදුලමින් තියෙනවා. ඒක ලොකු සතුටක්. අපි කොච්චර කිව්වත් දැන් ඉස්සර වගේ නෙමෙයි කියලා. ඔන්න මේ තාම මේ තරු ලකුණු දෙක අන්ත දෙකේ ලස්සනට බබල තියෙනවා. හොඳයි. ඉතින් එතුමා කිව්වා වගේ අපිට හොඳ පරිසරයකුත් අවශ්‍ය වෙනවා අපේ මේ ගමන යනකොට. මොකද අපි ශාස්ත්‍රයකට පිවිසෙනකොට ඒ ශාස්ත්‍රයේ ඉන්න පිරිසකින් අපි බොහෝ දේවල් අරගන්නවා. ඒ අත්දැකීම් අපේ අත්දැකීම් විදිහටම අපි අරගෙන තමයි අපේ ගමන අපි ආරම්භ කරන්නේ. කතාවකටත් කියනවනේ ඔබ කුළු හරකෙක් පිටිපස්සේ ගියොත් ඔබ නවතින්නේ විශාල මඩ වගුරක. හැබැයි අශ්වයෙක්ගේ පිටේ ගියොත් ඔබ නවතින්නේ නිල්ල පිරුණු තනබිම් යායක. ඒ අනුව තමයි අපි අපේ ජීවිතයට එකතු කරගන්න පිරිස් අනුව අපි අනුගමනය කරන පිරිස් අනුව තමයි සමහර වෙලාවට අපේ ජීවිතයේ අනාගතය තීරණය වෙන්නේ. නමුත් ඔබතුමා සඳහන් කරා වගේ කසුන් කල්හාර කියන චරිතය පිටුපස්සේ සහ වටපිටාවේ හොඳ චරිතත් එක්ක ඔහු ගනුදෙනු කරලා තියෙනවා. අදත් ඔහු ගනුදෙනු කරනවා. ඒ නිසා තමයි මම හිතන්නේ ඔහුගේ ඒ සංගීතමය පැතිකඩ වඩාත් හොඳින් අපිට අපේ මනසට අරගෙන අපිට සමීප කරගන්න හැකියාවක් ලැබිලා තියෙන. දැන් අපි කතා කරොත් එහෙම ඒ කාලෙ පිළිබඳව 50 60 70 80 මේ දශක ගැන අපි ගත්තොත් එහෙම මේ එච්.ආර්. ජෝතිපාල මහත්මයා තමයි ප්‍රේමාන්විත ගීත ගායනය ආරම්භ කළේ. එතකොට මේකෙන් හොඳටම කරණම් ගැහුවේ වික්ටර් රත්නායක සර්ලා. එතකොට ඒ වගේ තමයි දැන් 2000 වර්ෂය කසුන්ගෙන් ආරම්භ 2000 වර්ෂයේ කසුන් පෑයුවා වගේම තමයි කසුන්ව අනුකරණය කරන කසුන්ව අනුගමනය කරන පිරිසකුත් බිහි වෙලා ඉන්නවා. අපිට ඒක ගැන ඇත්තටම සතුටුයි. මොකද ඒ හඬවල් ඒ විදිහටම අපිට අහන්න නොලැබුණත් ඔවුන්ගේ දස්කම් එක්ක අද ඉස්සරහට ඇවිල්ලා තියෙනවා. ඔබතුමාට මොකද හිතෙන්නේ ඒ යුගයෙන් යුගය ඒ විදිහට මේ ක්‍රමයෙන් ක්‍රමය එන ගමන ඒ විකාශනය වෙන මේ සංගීත ක්ෂේත්‍රය තුළ මේ ඇවිල්ලා තියෙන පිබිදීම සහ කසුන් ඒ අනුව ස්ථාවර වෙලා ඉන්න තැන ගැන? ඔව් හැම කාලෙම මේ ඒ තමන්ට කලින් මේ පරම්පරාවේ තමන් ප්‍රිය කරන කෙනෙක් මේ පස්සේ තමයි යන්නේ. ගොඩක් අපි අහලත් තියෙන එක උදවිය එහෙම කියනවා. දැන් කසුන්ට මම දන්නේ ඇත්තටම කසුන් කවුද කසුන් ෆලෝ කරේ කියලා. හැබැයි උට ගෙදරම හිටියනේ අම්මා තාත්තයි දෙන්න මේ ඔහුගේ පසුබිම ඉබේ හැදෙන්නේ නැති. හැබැයි අද වුණත්
අපි අදහවසට කසුන්ට කතා කරත් කසුන් ඉන්නේ කසුන්ට ටිකක් වැඩිමල් මිත්‍රයෝ පරිණත පුද්ගලයින් එක්ක. ඔව්. ඉතින් ඒ වාග්ය අපි හැමෝටම ලැබුණා. මම දැන් කසුන් වැඩ කරන්න ඔහුට වඩා ගොඩක් මේ තරුණ කට්ටියත් එක්කත් ඔහු වැඩ කරනවා. ඉතින් මේක හරි වැදගත්. මේ අන්ත නෙමෙයි. ඉතින් ඒ වයස් හැම වයසෙම කට්ටියත් එක්ක තමන්ට මේ මොහු වෙලා ඉන්න ලැබෙන එක හරි වැදගත්. මම හිතන්නේ කසුන් වගේ කලින් චරිතයක් අපිට හම්බ වෙන්නේ නැහැ. ළඟින් යන චරිතේ ඉන්නවා. අපි කියමු වික්ටරත්නායක වගේ චරිතයක්. මොකද ඔහු සංගීතඥයෙක් සහ ගායකයෙක් නිසා. නමුත් ඒත් කසුන් ඊටත් වඩා වෙනස්. අපි මම කල්පනා කරලා බැලුවා එහෙම චරිත එහෙම ඉන්නද කියලා. නිහඬ විදියට ජීවත් වෙච්ච ගායකයෝ හිටියා. මිල්ටන් මල්ලවරච්චි වගේ කසුන් ඊටත් වඩා වෙනස්. ඒතකොට නාරද දිසාසේකර වගේ ටිකක් බර තියෙන මේ සින්දු පැත්තට ගිය සංගීතඥයෝ ගායකයෝ හිටියා. ඊටත් වඩා කසුන් වෙනස්. ඉතින් ඔහුට කොහෙන්ද මේක ආවේ කියලා මටත් අල්ලගන්න බෑ. මේ හැබැයි කසුන්ව බලාගෙන හැදිච්ච පරම්පරාව මේ වෙනකොට ඔවුන් අතරින් බිහිවෙච්ච චරිත ඉන්නවා ඊටාම දක්ෂ විදියට වැඩ කරගෙන යන. ඔවුන්ගෙන් ඇහුවොත් ඔවුන්ටත් සමහරලාට කෙලිම කියන්න බැරි වෙන්නේ මට කසුන්ව තමයි මම ෆලෝ කරේ කියලා. නමුත් අපිට ඔවුන්ගේ රටාව, ඔවුන්ගේ සංගීත රටාවෙන් අපිට කියන්න පුළුවන් මේ කසුන්ගේ අන්ඩහැරේ තමයි තියෙන්නේ කියලා. ආ එහෙම කියනවා. එක කාලෙක මට මතකයි මේ කිව්වා මේ රූකාන්ත පැටව් හිටියා කියලා. අපි ඒක දැක්කා. ඊට පස්සේ ඇත්තටම දැන් අරමත් කියන්න පුළුවන් මේ කසුන්ගේ ආරට යන මේ කසුන්ගේ පැටව කියන්න බෑ. මේ එහෙම කට්ටියක් ඉන්නවා. ඉතින් ඒක හොඳ ලකුණක්. මොකද මේ අපිට මේ අර ඔබ කලින් පටන් ගන්නකොට කිව්වා වගේ මේ අපිට පස්සෙන් යන්න පුළුවන් තරු ලකුණක් තියෙන එක. හොඳයි තරු ලකුණක් කියන එක දෙපැත්තකින්. එකක් තමයි මේ මඟ පෙන්වීම. අනිත් එක තමයි ඔහුගේ මේ කරුවක් හැටියට අපි හඳුන්වා ගන්න කෙනෙක් නෙමෙයි ඔහු. නමුත් අපිට ඔහුට තරුවක් කියන තැන දෙන්න වෙනවා. ඔව් අර ස්ටාර්ඩම් කියන කැටගරි එකට අපිට යොදවන්න පුළුවන්. ඔහු ඉබේම තමයි එස වෙන්නේ. ඒ එහෙම චරිත ලෝකේ ඉන්නවා. අනිවාර්යයෙන්. රහමන් ගන්න පුළුවන්. අපි කසුන්ට කේකේ කියලානේ කියන්නේ මේ ඉන්දියාවෙත් ඉන්නවනේ කේකේ කෙනෙක් මේ කසුන්ට තව එකකයි මදි. හැබැයි ඒ මට්ටමේමයි කසුන්. මට නම් කසුන්න මේ ගිහින් ඒ රහමන්ලා මේ කේකේ කියලා ඉන්න මට්ටමේ කසුන්න තියන්න පුළුවන්. ඒ කියන්නේ අත්‍යන්තර මට්ටමේ අපිට ඉන්න සංගීතඥයෙක් කසුන්. ඒකේ විවාදයක් නැහැ. ඒත් එක්කම මේ ඔහුගේ කලාවේ පොඩි ඔහු හැමදාම පවතින දේට වඩා චුට්ටක් ගැඹුරක් අල්ලන්න හදපු කෙනෙක්. ඒක ඔහු දිගටම තියාගෙනවා. දැන් අවුරුදු 20ක් ඔහුගේ ක්ෂේත්‍රයට ඇවිල්ලා ඔහුයි ඊළඟ ඔහුට අපි තරගයක් කියන එක කියන්න ඕනේ නැහැ. ඔහු වගේ මේ චරිතයක් තව ඉන්නවනම් ඒ අතරේ සෑහෙන පරතරයක් තාම තියෙනවා. අනිවාර්යයෙන්ම. ඉතින් එහෙම කෙනෙක් වෙන්න තමයි අමාරු. හැබැයි අපි උත්සාහ කරොත් ඒ වගේම අපි එන්න හැම දෙයකින්ම ජීවිතේ හැම මොහොතකම ලබා ගන්න අත්දැකීම් වලින් අපි පරිණත වුණොත් එහෙම අපිට පුළුවන්කම ලැබෙනවා මේ ස්ටාර්ඩම් එහෙම නැත්නම් සලකුණක් සිම්බල් එකක් වෙන්න. දැන් අද දවසේ ඔබතුමාව කැඳවාගත්තේ ඔය සිම්බල්. එහෙම නැත්නම් අයිකන් පිළිබඳව අපිට පොඩ්ඩක් දැනගන්න. ඒ වගේම තමයි මේ කසුන් කල්හාර කියන අයිකන් එක පිළිබඳව ඔබතුමා දකින විදිහ ඒ විවරණය ලබා ගන්න. මොකද අයිකන් එහෙම නැත්නම් අපි බ්‍රෑන්ඩ්ස් කියලා කියන්නේ වෙනම පැත්තක්. නමුත් දෙකම හොඳින්ම හඳුනන හොඳ ඉවක් තියෙන කෙනෙක් තමයි ඔබතුමා කියලා. මොකද ඇඩ්වර්ටයිසිං ෆීල්ඩ් එකේ තරම්ම අත්දැකීම් බහුල චරිතයක්. දැන් කසුන් කල්හාර කියන අයිකන් එක වෙනම විදිහකට සමාජගත වෙලා තියෙන්නේ. අපි එතනින් එහාට තව උදාහරණ ගත්තොත් එහෙම එතෙක් මෙතෙක් අපි කියනවා රියැලිටි ඉතිහාසයේ බිහිවුණු අයිකන් එකක් තමයි ශ්‍රීහාන් මිහිරංග කියලා කියන්නේ. අදටත් එකසේ ජනතා ආදරයක් හිමි සහ මිනිස්සු විශේෂ විදිහට ඔහුව පිළිගන්නවා. හැබැයි ප්‍රශ්නේ තියෙන්නේ ඔහු එන ගමනේදී ඔහුට යම් බාධක මතුවෙනවා. නමුත් ඔහු අයිකන් එකක්. සියලු සංගීතඥයින් තරයේ පිළිගන්න අයිකන් එකක් තමයි ශ්‍රීහාන් මිහිරංග. එතකොට අපි ගත්තොත් තවත් වෙනම පැත්තකින් ගමනක් යන කෙනෙක් තමයි රකිත වික්‍රමරත්න කියන ඔහු සංගීතයට
සම්බන්ධ වෙන මේ ශ්‍රී ලාංකීය බෙරය ජාත්‍යන්තරයට අරගෙන යන කෙනෙක් විදිහට ඔහු තමයි බෙරයට මාකට් එකක් දුන්නේ. එතකොට අපි රංගනය පැත්තෙන් ගත්තොත් එහෙම ගොඩක් අය පිළිගන්න කෙනෙක් තමයි හේමල් රණසිංහ. ඒ තාත්වික බව, ඒ තාත්වික රංගනය සහ හඬ මේ ඒ පෞරුෂය ඔවුන් සෑහෙන දුරකට ඇවිල්ලා තියෙනවා. සහ ජාතික මට්ටමේ රංගනය, සංගීතය, ශ්‍රී ලාංකීකත්වය යම් මට්ටමකට අන්තර්ජාතික මට්ටමට අරන් ගිය පිරිස් තමයි ඒ ඉන්නේ. මොකද ෆිසිකලි පැත්තෙන් ගත්තොත් ඒ අයව ගොඩක් අය අනුගමනය කරනවා. එහෙම ඒ අයගේ තැන හදාගෙන තියෙනවා මේ වෙනකොට. ඒක මං හිතන්නේ බොහෝ දෙනා පිළිගන්න දෙයක්. ඔබතුමත් මං කියන දෙයට එකඟ වේවි. එහෙම ගන්නකොට දැන් මේ ගීත ශාස්ත්‍රය තුළ මේ කසුන්ගෙන් පටන් අරගෙන මේ අයිකනයිස් වෙන්න පටන් ගත්ත ඒ ගැම්ම තව කොච්චර දුරට ඉස්සරහට යනකොට වෙනස් වෙයිද සහ මේගොල්ලන් විදිහට ඉදිරියට කෙනෙක් නිර්මාණය වෙයිද? ඒත් එක්ක කසුන් මේත් එක්ක වෙනස් වෙන තැන් ඔබතුමා දකින්නවද පෞද්ගලිකව? මම කලින් කිව්වාගේ සමහර ප්‍රතිරූප තියෙනවා අපිට මේ මාධ්‍ය විසින් කියනවා මේ ප්‍රතිරූපයක් කියලා. ඔව්. සමහර ප්‍රතිරූප අපි දන්නවා ප්‍රතිරූපයක් කියලා. ඒ කියන්නේ අපේ හිත ඇතුලේ ප්‍රතිරූපයක් තමයි. ඉතින් කසුන් නැති වෙන්නේ දෙවනි ගණයට. ඔහු මාධ්‍ය විසින් ඔහුට ප්‍රතිරූපයක් කියනවා තමයි. ඔහු ප්‍රතිරූපයක් තමයි මාධ්‍ය ඇතුලේ. නමුත් ඒ මොනවා කිව්වත් අපේ හිත ඇතුලේ කසුන් ඉන්න තැන ඉතාම ඉහළ. ඒ වගේ චරිත මේ ලෝකෙ පුරාම දක්නට ලැබෙන මම අර මේ ජාත්‍යන්තර තලයේ කියලා කිව්වේ මේ කවදාවත් මේ ඒකට උත්තරයක් හැටියට නෙමෙයි. ලෝකේ යන රැල්ලක් තියෙනවා නම් ඒක අපිටත් එන්න ඕනේ. ඒක මීට කලින් කාලේ මේවා එක සමානව ගියා මේ තරම් හුවමාරුවක් නැති කාලේ කියන්නේ මේ අන්තර්ජාලය එහෙම අහලවත් තිබ්බ නැති කාලේ මේ ලෝකයේ ගිය රැලි ලංකාව හරහා ඒ විදිහට ගිහින් තිනවා. උදාහරණයකට බීටල්ස් කණ්ඩායම මේ ලෝකේ ජාත්‍යන්තරව ඒගොල්ලෝ එනකොට ලංකාවෙන් එනවා ක්ලැරන්ස් විජේවර්ධන ප්‍රමුඛ එහෙම කණ්ඩායමක්. මේ එතකොට එල්විස් ප්‍රෙස්ලීට සමාන්තරව එච්.ආර්. ජෝතිපාල යන මේ කවදාකවත් මේගොල්ලෝ හම්බ වෙලා එහෙම නෙමෙයි. ඉතින් අන්න ඒක තියෙන්න ඕනේ. ලෝකේ හැම රටකම ලෝකේ යන රැල්ලත් එක්ක සමගාමී වෙන්න පුළුවන් කලාකාරයෝ ඉන්න ඕනේ. ඒගොල්ලෝ තමයි අර මං කියපු විදිහට මේ අපේ හිත ඇතුලේ මේ ලකුණු හෝ ප්‍රතිරූප බවට පත් වෙන්නේ. ඉතින් කසුන්ට සමාන චරිතයක් මේ හම්බ වෙනවා මේ වටහිරෙන් අවසනකට ඔහු අද අපතර නැහැ. ජෝර්ජ් මයිකල් කියන චරිතේ. ජෝර්ජ් මයිකල් මීට අවුරුදු කීපයකට ඉස්සෙල්ලා මේ අභාව ප්‍රාප්ත වුණා. ඔහු ආවෙත් 80 ගණන් වල දෙන්නෙක් එක්ක වෑම් කියලා ගායක කණ්ඩායමක් එක්ක බ්‍රිතාන්‍යයේ ඇන්ඩ්‍රූ රිග්ලි තමයි ඔහුගේ සගයා. උන් දෙන්න එකට ආවේ. උන් කිව්වේ වෙනම පොප් ආරේ ගීත. ඔහොම ඉඳෙද්දි අර කසුන් වගේම ජෝර්ජ් මයිකල් අඩියක් එහාට තියලා තනියෙන් සින්දු කියන්න පටන් ගන්නවා. ඒවා ටිකක් අර වෑම් කණ්ඩායමේ ගීත වලට ටිකක් වෙන විදිහක හැඟුම්බරයි ටිකක් ගැඹුරු හැඟීම් අල්ලන ගීත කියන්න පටන් ගන්නවා. ලංකාවෙත් ගොඩාක් ජනප්‍රිය වුණා ඔය කැලස් විස්ප කියන සින්දුව. ඊට පස්සේ ජෝර්ජ් මයිකල් තනියෙන් ගමනක් ගියා. ඇත්තටම ඔහු අභාව ප්‍රාප්ත වුණාට පස්සේ තමයි අපි හැරලා බලනකොටයි අපිට තේරෙන්නේ ඔහු කොයිතරම් වටිනා සංගීතඥයෙක්ද කියලා. කොයිතරම් ලොකු අයිකොන්යක් වෙලා හිටියද කියලා අපේ හිත ඇතුලේ. මොකද ඔහුගේ කසුන් වගේම බොහොම නිහඬ චරිතයක්, හනියෙන් හුදකලාව හිටපු චරිතයක්. යම් යම් අවස්ථාවලදී ඔහු එල්ටන් ජෝන් වගේ චරිතයක ගීත ගායනා කරනවා. ඔහුගේ ආර වෙනස් කරනවා. ටිකක් ආందోලනාත්මකයි ඔහුගේ පෞද්ගලික ජීවිතේ. මේ ලක්ෂණ ඔක්කොම කසුන්ට තියෙනවා. හැබැයි කසුන් ඊටත් වඩා වෙනස්. ජෝර්ජ් මයිකල්ට වඩා ගොඩක් වෙනස් කසුන්. කවුරුත් ඔය මේ ඔය සමාන්තරකම අපි දැක්කොත් විතරයි අපිට තේරෙන්නේ නෑ අපිටත් නැත්තේ නෑ මිනිස්සු කියලා. අර අපි මේ බලෙන් තල්ලු කරන හදන කට්ටියට වඩා ඇත්තටම කට්ටිය ඉන්නවා. ශේහන් මීරංගත් එහෙම කෙනෙක්. මම හිතන්නේ ශේහන් මීරංගලට අනිවාර්යයෙන්ම කසුන් ආభాෂයක් වෙන්න ඇති. එක්තරා අවස්ථාවකදීවත්. හැබැයි කසුන් දැන් ඉන්න තැන ඔහු සංගීතඥයෙක් හැටියට මේ අර ඊට පස්සේ ආව පරම්පරාවේ ගීත ඔහු හදනවා. ඒක කළා වික්ටර් රත්නායක මහත්මයා කරා. ඒක පස්සේ කාලෙක රූකාන්තත් කළා. ඒක ඉබේම වගේ වෙනවා කසුන්ගේ අතින්.
ඒක ආශිර්වාදයක් ඇත්තටම ඊළඟ පරම්පරාවට. අපිට මේක අහුවෙන්නේ නැති ඒ නිර්මාණ එකකට එකක් වෙනස්. අසුන්ගේ කියලා මෙන්න මේක ස්ටයිල් එකක් කියලා අල්ලන්න පුළුවන් හරිම මේ අමාරුයි ඇත්තට. මොකද ඔහු අර මේ ගායකයාට හෝ ඒ ශිල්පියාට අනුව තමයි ඔහු හදන්නේ මේ තනුව. ගීත රචනාවල් වුණත් එහෙම මං හිතන්නේ ඔහු ගොඩක් අලුත්තෙන්ම ගීත හදාගන්න කටට ඔහු අවවාද කරලා මෙන්න මේ විදිහ රචනා ගන්න කියලා මෙන්න මේ එහෙම දේවල් ඔහු කරනවා කියලා මම දන්නවා පෞද්ගලිකව. මේ මම ඔහුගේ හිතවතෙක් වුණාට මට නිතරම හම්බ වෙන මේ චරිතයක් නෙමෙයි. ඇත්තටම මේ ඔහු අර මං කිව්වා වගේ ටිකක් හුදකලාව ඉන්න එහෙම තමයි ඔහු මේ හැදිලා තියෙන්නේ. ඒ කියන්නේ ඔහුගේ ලක්ෂණයක්. ඒක හොඳ ලක්ෂණයක් කියලායි මම දකින්නේ. මොකද ඔහුට තේරෙනවා මේ ඔහුගේ ඇතුලේ ඉන්න මිනිස්සුව එක්ක තමයි මම හිතන්නේ ඔහු වැඩිපුර කාලය ගත කරන්නේ. ඒ හින්දා තමයි ඔහුට එළියේ ඔහු මේ දායක වෙන ක්ෂේත්‍රයන් වලදී අර වගේ ටිකක් විශේෂ විදිහේ අපි යුනික් කියලා කියන්නේ වෙන කාටවත් නැති විදිහේ දේවල් ඉස්සරහට ගේන්න පුළුවන් වෙලා තියෙනවා. හොඳයි. අපි සූදානම් දැන් මේ විශේෂ අවස්ථාව වෙතට යොමු වෙන්න. ඔබ සියලු දෙනාටමත් ආරාධනා කරනවා මේ අවස්ථාවත් එක්ක එකතු වෙන්න කියලා. ඉන්න අනතුරු නැවතත් අපි මැදිරියත් එක්ක එකතු වෙමු. කසුන් කල්හරයන් ගැන මම යමක් පවසනවා නම් කලාකරුවෙක් විදිහට ඇත්තටම කසුන් කල්හර කියන්නේ ශ්‍රී ලාංකීය සංගීත ක්ෂේත්‍රයට බිහි වෙච්ච අති දක්ෂ ඊටාම සුන්දර වූ ගෞරවාන්විත කලාකරුවේ දක්ෂකම් අපිට මේ සමාන කරන්න බෑ වෙන කා තුලවත් තියෙනවා කියලා ඔහු හරිම අර අපි කියන්නේ යුනික් ආටිස්ට් කෙනෙක් කියලා. තනිවම ඔහුගේ ගමන් මඟ ඔහුම හොයාගෙන ගිය නව මුහුණුවරකට කලා ශාස්ත්‍රයේ හරවපු අති දක්ෂ සංගීතඥයෙක් විදිහට මම කසුන් කල්හරව හඳුන්වනවා. මේ ශාස්ත්‍රයේ විවිධ වෙනස්කම් ඇති කරා. ඔහු භාවිතා කරපු සංගීත විධික්‍රම සංගීත ශෛලියන් සහ ශිල්පීය දක්ෂතා ශිල්පීය ක්‍රමවේදයන් පවා ඔහුට ආවේනික වෙච්ච ආකාරයකට නිර්මාණය කළා තමයි මේ මාර්ගය පෙන්වා දුන්නේ. මේ කලස්සේ ඔහු වටා උමතුවෙන් මෙන් එක්රොක් වෙච්ච මහා දාරානිපාත රසික රසිකාවියන් ගොන්නක් ඉන්නවා. ඒගොල්ලොන්ගේ ආශක්ත වීමට හේතු වේ කසුන්ට. කසුන්ගේ මේ නිර්මාණ තුළින් මේ ඔහුගේ සංගීතමය කෘතීන් තුළින් විදහාපාපු මානුෂ්‍ය හැඟීම් ඒ බර ගැඹුර සහ ඔහු තුළ වූ පරිචය පතපොත ඇසුරින් හෝ ඔහුගේ සමාජීය අත්දැකීම් මිත්‍රාදීන්ගෙන් ලැබූ අත්දැකීම් ඔහුගේ ජීවිතයේ ලැබූ අත්දැකීම් ඒ වාසාව තුළ වූ මානුෂික ගුණාංග මේ සියල්ලම මුසු වෙලා ඒ නිර්මාණ ඔස්සේ ඔහු ඒව ප්‍රකාශනයට පත් කරා. ඒ වගේම කසුන් ඊටාම දක්ෂ ලෙස ප්‍රේක්ෂක රසික රසිකාවයන් ග්‍රහණය කරගත්ත කලාකරුවෙක් කියන්නේ දේව මහත්මයාගේ යුගයක් ඇති වුණා. ඊට පස්සේ ක්ලැරන්ස් මහත්මයාගේ යුගයක් ශ්‍රී ලංකාවේ ඇති වෙනවා. රූකාන්ත ගුණතිලක මහත්මයාගේ යුගයක් වගේම කසුන් කල්හරයන්ගෙත් යුගයක් බිහි වෙනවා. ඔහු විදියට තාරුණ්‍ය සිටින රසික රසිකාවයන් ප්‍රේක්ෂක ප්‍රේක්ෂිකාවන් ඔහු විදියට අඳින්න පළදෙන්න ඔහුගේ මෝස්තර රටා ආකර්ෂණය වෙලා ඒව අනුකරණය කරන්න. තවත් කාරණයක් තමයි කසුන් හරියට මැජික් කාරයෙක් වගේ. මොකද ඔහුගේ සංගීතයෙන් ආලෝකමත් වෙච්ච මේ කලා ශාස්ත්‍රයේ ඔහු මහා මෙහෙවරක් කරපු කලාකරුවෙක් විදිහට හඳුන්වන්න පුළුවන් තවත් කාරණයක් වන්නේ අර මම මැජික් කාරය කිව්වේ එකයි. ඔහුගේ නිර්මාණ ඔස්සේ මේ කලා ශාස්ත්‍රයට ආපු ගායිකාවන් අද ඉතාම දක්ෂ වාසනාවන්ත හොඳ ලාංඡන මුද්‍රා තිබ්බ වාසනාවන්ත සුප්‍රසිද්ධ කලාකරුවන් බවට පත් කරන ඔහුගේ ගීත ගායලා ඔහුගේ ස්වතන්ත්‍ර නිර්මාණ ඔස්සේ ඇවිල්ලා ප්‍රේක්ෂක අතරට ගිය දක්ෂ කලාකරුවන් කිහිප දෙනෙකුත් බිහි වෙනවා. කසුන් ඇත්තටම ශ්‍රී ලංකාවට ඉතාම වටින මෙහෙවරක් කරන වාසනාවන්ත දක්ෂ දෙමව්පියන්ගෙන් උරුමය අරගෙන එන ඒ වගේම ඔහු තුල වූ ඉතාම දක්ෂ හැකියාවන් වලින් පිරුණු හොඳ මානුෂ්‍ය ගතිගුණ තියෙන හොඳ බරක් හොඳ රසක් තියෙන
අලුත් මාවතක් පෙන්න හොඳ මාර්ගෝපදේශකයෙක් වන වාසනාවන්ත දක්ෂ කලාකරුවෙක් ලෙස කසුන්ව හඳුන්වන්න පුළුවන්. ඔහු එක්ක එක යමක් එක විනාඩියක් කතා කරත් ඉගෙන ගන්න දෙයක් තියෙන වටිනා මිනිහෙක් කසුන් කියන්නේ. ඉතින් ඇත්තටම අපේ ශ්‍රී ලාංකීය සංගීත ශාස්ත්‍රයට බිහිවෙච්ච වාසනාවකට මෙන් උපන් වාසනාවකට මෙන් අපට ලැබුණු දක්ෂ අතිදක්ෂ වටිනා වූ මහා සංගීතඥයෙක් විදිහට සංගීත කලාකරුවෙක් විදිහට මට කසුන් කල්හරයන් කලාකාරණියක් විදිහට පෙන්වා දෙන්න පුළුවන්. හොඳයි. ඉතින් ඔය විදිහට තමයි අපිත් එක්ක අදහස් බෙදාගත්. දැන් අපිට ලංකාවේ ඉස්සරම තිබුණේ රාගධාරී සංගීතයනේ. ඉන්දියන් මියුසික් තමයි අපේ ලංකාවේ තිබුණේ. හැබැයි මේ ආනන්ද අබේකෝන් මහත්මයාලා තමයි මේක වෙනස් කරේ. අමරදේව මාස්ටර්ලා තමයි මේ සිංහල සංගීතය උද්දීපනය කරේ. හොඳ නව පිබිදීමක් ඇති කරේ. එතනින් එහාට ගත්තහම රූකාන්ත ගුණතිලකලා තමයි මේක වෙනස් මාවතකට යොමු කරේ. කියන්නේ වේදිකාවට ඇවිල්ලා විසල් එකක් කරලා මේ විදිහට අර සිංහල සංගීතයට පොඩි බටහිර ආරයකුත් අරගෙන ඇවිල්ලා වෙනස්ම මාවතකට අරගෙන ආවා. ඒකත් එක්තරා සම්දිස්ථානයක් අපේ ලාංකීය ගීත ශාස්ත්‍රයේ. දැන් මුලින්ම අපි කතා කරොත් එහෙම මේ පද රචනාව සම්බන්ධ මොකද ඔබතුමාට පද රචනා සම්බන්ධව ඉතාම හොඳ අදහසක් තියෙන නිසා මම හිතුවා මේ ප්‍රශ්නේ අනිවාර්යෙන් අහන්න ඕනේ කියලා. දැන් යටලියේ නාරිලතා මල් පූදෙන්නේ. අපිට මේක ටිකක් අපැහැදිලිනේ. අපි දන්නේ නැහැ කොහොමද යටලියෙන් නාරිලතා මලක් පූදින්නේ කියලා. නමුත් අපි ඒ ගීත වින්දා. අපි ඒ ගීතවලට තවමත් ආදරේ. හැබැයි ඒ ගීත ඔහොම කාලයක් විකාශනය වෙනකොට එනවා ගමෙන් ලියුමක් ඇවිල්ලා. අපිට ඒක තේරෙනවා. ඒ අර්ථය අපිට තේරෙනවා. මොකක්ද කියන්න උත්සාහ කරන්න කියලා අපිට තේරෙනවා. ඒක ඇතුලේ හැංගිලා තියෙන ඒ ස්නේහය, ඒ ප්‍රේමය ගැන අපිට තේරෙනවා. දැන් ඔහොම ගත්තාම කසුන් කල්හාර කියන චරිතයේ මේ ගීත ගැන අපි කතා කරොත් එහෙම ඔබතුමාට මොකද හිතෙන්නේ? ඒ අර්ථයන් පිළිබඳව ඔබට මොකද හිතෙන්නේ? ඒ අර්ථය කොයිතරම් දුරට අපේ හදවත් හොරාගත්තද? කසුන්ට මුලදීම මේ මං කිව්වේ අර විවිධ ගීත ගායනා කරලා බොහොම ලේසි ආදර ගීතයක් ගායනා කරලා මේ ඔඩියන්ස් එකක් ඒ කියන්නේ ශ්‍රාවකයන් හිත දිනා ගන්න. හැබැයි ඔහු ගායනා කරන්නේ ඊට වඩා වෙනස් දේවල් අර ආචාර්ය රවටා වගේ මේ ඒකේ තියෙන අර්ථය ටිකක් අපිට නුහුරුයි. ඒ කාලෙදී. ඉතින් මේ මං හිතන්නේ ඔහු මේ බය වුණේ නැහැ කවදාවත් මේ අමුතු ගීත රචනා හොයාගන්න අමුතු මේ සංගීත ආරණ එක්ක ඒවා පරිහරණය කරන්න ඔහු බය වුණේ නැහැ. මේ බය වෙන කිසිම හේතුවක් නැහැ ඔහුට ඇත්තටම. ඉතින් දැන් වුණත් ඔහුගේ ගීත අපිට මේ ඔහු නිතරම ගීත එළියට දාන පුද්ගලයෙක් නෙමෙයි. අපි බලාගෙන ඉන්න ඕනේ ටිකක් ඔහු මොකද්ද ඊළඟට කරන වැඩේ කියලා. අනිවාර්යෙන්. ඒත් එක්කම ඔහු වෙනත් සංගීතඥයත් එක්ක වැඩ කරනකොටත් ඔහු මේ ඒක තියාගෙන හිටියා. දැන් අපි ගමු මේ ඉගිලෙන්න ඔබ එක්ක වගේ ගීතයක්. ඒක රාජ් කියලා මේ අපේ තවත් සංගීතඥයෙක් මේක කරන්නේ ඉන්දියාවේ නිර්මාණයකට රාජ් කරපු තනුවක් තමයි රාජ් විසින් මේකේ සිංහල වර්ෂන් එක කරන්න කසුන් තෝරාගන්න. ඒක මේ ඇත්තටම මට මතකනේ මේ විමල ගීතේ කවුද ගායනා කරන්න කියලා. රාජ් එක කළේ ඉන්දියාවේ නිර්මාණයකට. ලංකාවට ඒ ආරට ගායනා කරන්න පුළුවන් ගායකයා කසුන් කියලා රාජ් දන්නවා. ඔව්. ඒතර ඒක අපිට හරි නැවුම් විදියට අහිනවා. ඒ කියන්නේ හැම කසුන්ගේ හැම නිර්මාණයක්ම පොඩි නැවුම් ගතියකින් ඉස්සරහට එන ගුණයක් තියෙනවා. ඒක දැන් හරි විරලයි ඇත්තටම. ඉතින් අපි කසුන් එක්ක මට වැඩ කරන්න හම්බෙලා කරපු වැඩවලට වඩා නොකරච්ච වැඩ වැඩි. මොකද අපි කතා කරලා ඒක කෙරිලා නැහැ. නමුත් කතාව ඉදිරියට ගෙල් දෙන ඔහුගේ කලාව ඉදිරියට ගිහින් දෙන එකට ඇත්තටම මට සතුටුයි. මං හිතන්නේ හොඳ නිර්මාණකරුවෙක් ඒ වගේ ඉවසීමකින් තමන්ගේ නිර්මාණ එළියට දාන එක හොඳයි. ගීත රචනා ගැන ඔහු විමසිලිමත් වෙනවා. තනු ඔහු කරත් නැතත් වෙන කෙනෙක්ගේ තනුවක් කළත් ඒ තනුවේ තියෙන විශේෂත්වය ගැන ඔහු බලනවා ඇති. සහ මේකට ඉන්න මේකෙන් අපි කාටද කතා කරන්නේ මොකද්ද මේකෙන් ඉස්සරහට යන දේ කියන එක ගැන ඔහු මේ විශේෂයෙන් සැලකිලිමත් වෙන බව මම දන්නවා. තව ගීතයක් තමයි මේ
මල් මිටක් තියන්න ගීතේ ඉත ආදර ගීත ගොඩක් තියෙනවනේ ආදර ගීතනේ වැඩිපුරම තියෙන්නේ ගීත ක්ෂේත්‍රයේ ඒ ගීතවලිනුත් විශේෂයි කියලා මට හිතෙනවා මේ ඒ රචනාව හින්දා සහ ඔහුගේ ප්‍රතිරූපයක් ඒකට මේ අදාළ වෙනවා. දැන් ඒකේ ඔහු කියනවනේ මේ මල් මිටක් තියන්න ඔබ අතේ මට කියා කොයින්ද මල් වනේ ජීවිතේ විසල් නදී තෙරේ තුරු හිසත් මලත් ඔබයි මගේ. ඔය අදහස මේ ඔය විදිහට කියවිලා නැහැ කියලා මට හිතෙන්නේ. වෙන විදිහකට කියවිලා තියෙනවා ඕන තරම්. නමුත් ඔය විදිහටම අර මේ තුරු හිසත් මලත් ඒ කියන්නේ මේ ගහක් නෙමෙයි කියන්නේ. හරි. ඉතින් ඒ ඔහුගේ ප්‍රතිරූපයක තියෙනවා. ඒ ගීත රචනාව ඇතුළෙම. සමහරවිට ඔහු ගායනා කරාට පස්සේ ඒක අපිට තේරෙනවද කියන්නත් බෑ. නමුත් මුලින්ම ඔහු ඒක තෝරගන්න ඇත්තෙත් ඒ හින්දා වෙන්නේ නැති කියලා මට හිතෙනවා. මම සමහර වෙලාවට කසුන්ගේ ඔය ෂෝ එකක් තියෙන වෙලාවට පිටිපස්සට ගිහිල්ලා මේ ඒ ඉන්න රසිකයෝ දිහා පොඩ්ඩක් බලාගෙන ඉඳලා තියෙනවා. ඒගොල්ලෝ කසුන් වගේ තමයි. වැඩි කෑ ගහන කට්ටිය නෙමෙයි. බොහොම නිහඬයි. හැබැයි මේක මේ බොහොම මේ ගැඹුරින් විඳිනවා කියලා තේරෙනවා. ඒක අවස්ථාවක ඔය මේ විවෘත ස්ථානයක කරපු මීට අවුරුදු 5කට 6කට උඩදී කසුන්ගේ කන්සර්ට් එකක් වෙලාවේ මේ ඒක ඉවරනකම මම මේ බලන් හිටියා. ඒ කිසිම කෙනෙක් කලබල වුණේ නැහැ. නටන්න ගියේ නැහැ. බොහොම සංයමයෙන්. ඒගොල්ලෝ තරුණ පිරිස් මේ වයසක කට්ටිය නෙමෙයි. ඉඳගෙන අහගෙන හිටියා කසුන්ගේ මේ ගායනාව විටින් මේ ඒ ගිය මුළු මේ පැය දෙකක් තුනක් යනවනේ ෂෝ. ඒ පුරාම බොහොම සංයමයෙන් අහගෙන හිටපු මේ ශ්‍රවණාගාරයක්. මේ ඔහුට එහෙම ඔඩියන්ස් එකක් ඉන්නවා. එහෙම ඔඩියන්ස් එකක් ඉස්සර මම හිතන්නේ වික්‍රත්නායකටත් හිටියා. එහෙනම් තමයි ඔහුගේ ප්‍රසංගය මේ ගව්වෙන් ගව්ව ඉස්සරහට ගිහින් තියෙන්නේ. ඉතින් අද ඒ වගේ කාලයක් නෙමෙයි. අද කසුන්ගේ ගීතයක් අහන්න අපිට මේ ඔහු කොන්සර්ට් එකක් කරගන්නකම් හෝ එහෙම ඉන්න ඕනේ නැහැ. ඔහුට අද වුණත් ඔහු කරන ගීතය ඔහුට අප්ලෝඩ් කරන්න පුළුවන්. අපිට අද රැට ඒක අහන්න පුළුවන්. හැබැයි ඒ ඔහු කරන නිර්මාණය හරහා මේ කසුන්ගේ විශේෂ ගුණයන් ටිකක් ප්‍රක්ෂේපණය වෙනවා මේ අහන පුද්ගලයාට. ඒක වටිනා කාරණාවක්. ඒක ක්ලැරන්ස්ලට, චර් ජෝතිපාලට, මිල්ටන් පෙරලට ඒ ඔක්කොටම තිබිච්ච ගුණයක්. ඒ ගුණය අද මේ කලාකාරයන් අතරේ නැතුව නෙමෙයි අඩුයි. හැබැයි කසුන් වගේ කට්ටිය එහෙම එක්කෙනෙක් හිටියත් අර අඩුව පිරෙනවා ඇත්තටම. ඔහු මම හිතන කසුන් කියන්නේ කලාකාරයෝ 10 දෙනෙක්ට වගේ සම කරන්න පුළුවන් චරිතයකට මට තේරෙන්නේ. හරි. අනිතින් ඒ තමයි අපි කසුන් කල්හාර පිළිබඳව මෙතුමා දරන අදහස. දැන් ඔය වගේම තමයි දැන් අතරම කසුන් කල්හාර කියන මේ අයිකන් එක සමාජයට බලපෑමක් වුණා. අපි කියන අර සොසයිටි එක ඉන්ෆ්ලුවන්ස් කරන්න කවුරු හරි එන්න ඕනේ අදාළ ශේෂ්ත්‍රවල. එතකොට තමයි ලාංකීයන්ට මේ අයව ෆලෝ කරගෙන තවත් ගමනක් යන්න පුළුවන් වෙන්නේ. දැන් ඔතනදී ඔබතුමා දකින යම් දැන් කසුන් කල්හාරගේ වුණත් අනිවාර්යයෙන්ම යම් කිසි අඩුපාඩු තියෙන්න පුළුවන්. ඒ දේවල් හදාගත්තොත් තමයි තව ටිකක් ඉස්සරහට අපිට ඔහුට යන්න පුළුවන් වෙන්නේ. සහ ඒ වගේම ඔහු අනුගමනය කරන පිරිසට යන්න පුළුවන් වෙන්නේ. මොනද ඔබතුමා දකින ඔහුගේ අඩුපාඩු? මේ ගොඩක් කලාකාරයන්ට තියෙන අඩුපාඩුවක්. තමයි ඔවුන් දන්නේ ඔවුන්ගේ තරම මොකක්ද කියලා. ඒ කියන්නේ ඔවුන්ගේ වටිනාකම මොකක්ද කියලා. මම හැමතිස්සෙම කියනවා මේ දැන් මීට අවුරුදු ගාණක් විතර ඉස්සෙල්ලත් මම මේ දේ කිව්වා කසුන් ගැනම. ඔහු තමයි මේ අවස්ථාවේ අපිට ඉන්න වටිනාම හඬ වටිනාම මේ සංගීතඥයා. ඒ කියන්නේ අනිත් අයව අව탁සිරු කරනව නෙමෙයි. අර ක්‍රිකට් වලදී අපි කියන්නේ මේ the most valuable player කියලා එහෙම කෙනෙක් ඉන්නවනේ අනිත් කොච්චර වැඩකාරයෝ හිටියත්. ඉතින් ඒක අපිට නැවත කසුන් කෙරෙහි මේ කියන්න පුළුවන් දෙයක්. නමුත් ඒක ඔහු දන්නවද කියලා මට හැමතිස්සෙම ප්‍රශ්නයක් එනවා. මේ ඒක හැබැයි ඔහුට විතර නෙමෙයි හැම කාලෙකම හිටපු හොඳම නිර්මාණකරුවන්ට තිබිච්ච අඩුපාඩුවක්. ඉතින් ඒ නිර්මාණකරුවෝ සමහරවිට කසුන් පෞද්ගලිකව ඇසුරු කරලත් තියෙනවා. ඉතින් ඔහුට මේ ආදර්ශයක් ගන්නවා නම් ඔහු පාඩමක් හැටියට ගන්නවා නම් ඒව අපිට වඩා ඔහු අත්දැකීමෙන්ම දන්නවා. අනිත් දේ තමයි තව ටිකක් කසුන්ගේ මේ
මැදිහත්වීම නිර්මාණාත්මක මැදිහත්වීම තියෙනවා නම් හොඳයි කියලා. මොකද ඔහුගේ පරම්පරාවේ මේ අනිත් කට්ටිය නිර්මාණ නොකර මේ මම දැකලා තියෙනවා මේ ගොඩක් ඔය අරුතරංගවල මේ විනිශ්චය කරන්න යනවා. ඒකට ලොකු කාලයක් කැප කරලා වුන් ඒ දේ කරනවා. ඒ වගේම කාලයක් ඔවුන්ගේ නිර්මාණකරණයට කැප වෙනවා. හැපි හැමෝටම තියෙන එකම කාලයයි. එකම කාලය. මේ නෝ වඩා හොඳයි. දැන් කසුන්ගේ ඊටම හොඳ මේ ලක්ෂණ ටිකක් තියෙනවා. දැන් ඔහු මියුසික් වීඩියෝ පස්සේ වැඩි යන්නේ. ඔහු ගීතය තමයි මුලින් කරන්නේ. ඒතර ඔහු මේ වගේ අර ඔය තරුතරංගවල විනිශ්චයන්ට වැඩි එහෙම මේ දායක වෙන්න යන්නේ නැහැ. ඉතින් ඔහුගේ කාලය ඔහු වෙන දේවල් වලට මිරඟු කරනවා වෙන්න පුළුවන්. නමුත් ඒන් තව කොටසක් නිර්මාණ පැත්තට ගන්න පුළුවන් නම් හොඳයි. මොකද මේ ඔහුට මේ කාලේ කරන්න පුළුවන් නිර්මාණ තව අවුරුදු 10කින් කරලා ඒ ගතියම එන්නේ නැහැ. ඔහු දැන් අපි දැක්කනේ ඔහුට මේ මල්පොකුරු අරන් කරපු කාලේ තිබිච්ච ගුණය නෙමෙයි දැන් තියෙන්නේ. ඉතින් ඒ කාලයට අදාළ නිර්මාණ කොටසක් මේ ඔහුගෙන් බිහි වෙනවා නම් අපි තවත් කැමතියි. අනිවාර්යෙන්ම. ඉතින් අර කෙනෙක් පරිණත වෙනකොට වගේම අත්දැකීම් ලබා ගන්නකොට ඒ අදාළ චරිතය වෙනස් වෙනවා වගේම තමයි ඔහුගේ නිර්මාණත් තවත් වෙනස් වෙනවා. එතකොට ප්‍රේක්ෂකයා බලාපොරොත්තු වෙන යම් දෙයක් තියෙනවද? ඒ දේ දෙන්න පුළුවන් හැකියාව තියෙනුනේ පරිණතභාවයත් සහ ලබා ගන්නා වූ අත්දැකීම් ප්‍රමාණයත් එක්ක. දැන් මම කැමති අවසාන වශයෙන් ඔබතුමාගෙන් දැනගන්න පොදුවේ ඔබ කසුන් කල්හාරව සංසන්දනය කරමින් මේ පිළිබඳව කතා බහ කරන්න වර්තමාන සමාජය වෙනකොට ඒ කියන්නේ මේ 2020-21 වන සියවස වෙනකොට බොහෝ තරුණ තරුණියන් පිරිසක් මේ රියැලිටි තරංග හරහා වෙන්න පුළුවන් එහෙමත් නැත්නම් සමාජ ජාලා මාධ්‍ය මගින් උදාහරණ යම් දේවල් හරහා ශාස්ත්‍රීය සංගීත ශාස්ත්‍රයට පිවිසලා තියෙනවා. විවිධ වූ දක්ෂතාවයනොත් ඔවුන් සතුව තියෙනවා. ඔවුන් විවිධාකාරයෙන් ඔවුන්ගේ දක්ෂතා එලියට දමන්නත් උත්සාහ කරන කාලයක තමයි අපි මේ ඉන්නේ. එතකොට ඔබතුමා මේ පිළිබඳව යම් කිසි අදහසක් දරනවා ඇති අනිවාර්යෙන්ම පෞද්ගලිකව ඔබතුමා මොකද හිතන්නේ? එතකොට කසුන් කල්හාරලා වැනි චරිත ආපු ගමනත් එක්ක සංසන්දනය කරනකොට මේ අයගේ ගමන ඉස්සරහා අර මම කලින් කිව්වා වගේ නිල්ල පිරුණු තනබිම් යායක් දකීද? එහෙමත් නැත්නම් මඩ වකුරක ගිහින් නතර වෙයිද? ඒක මේ සමාජය විසින්ම උන් මේ තැනට කැඳගෙන ආවිද? කොහොමද ඔබතුමා ඒ පිළිබඳව දරන අදහස? ඔය ගැන මට ලොකු මේ අදහසක් මේ කියන්නේ සමාජය දරන අදහසට වඩා ලොකු දෙයක් කියන්න මේ මටත් නැහැ. මොකද අපි කොටම පේනවා මොකද්ද වෙන්නේ කියලා. ඒක ගැන මේ ඊට වඩා පැහැදිලි විග්‍රහයක් ගන්න බෑ. මොකද දැන් දැනටම තරු තරංග ඇවිල්ලා අවුරුදු 2005 2006 පටන් ගත්තේ පළවෙනිම රියැලිටි තරංගාවලිය. දැන් සෑහෙන කාලයක්. ඒ කියන්නේ අවුරුදු 15කට වැඩි. ඉතින් ඒ වෙනකොට අපිට බිහි වෙලා තියෙන මේ ඒවයින් බිහි වෙච්ච සහ සක්‍රියව මේකට දායක වෙලා ඉන්න කට්ටිය කොච්චර අඩුද කියලා අපිට තේරෙනවා. ඒකට සමහර චරිතවලට වෙච්ච දේවල් ඒගොල්ලන්ගේ ඒව පෞද්ගලික දේවල් වෙන්න පුළුවන්. නමුත් කෙනෙකුට මේක සම්බන්ධ කරගන්න වැඩි කාලයක් හෝ එහෙම ලොකු උත්සාහයක් ගන්න අවශ්‍ය නැහැ. ටෙලි නාට්‍යයක් වගේ අපි මේක දැකලා තියෙනවා අපේ ඉස්සරහ තමයි මේක උනේ සහ වෙන්නේ. හැබැයි ඒවයින් මේ මං හිතන්නේ මේ තරු තරංග වෙනස් විය යුතු කාලයක්. තරු තරංග වලට මේ අපිට ලොකු විවේචනයක් නැහැ. නමුත් දැන් ඉතින් අවුරුදු 15ක් ගියන් පස්සේ අලුත් විදිහකට ඒක කරන්න පුළුවන් හොඳයි. يعني විශේෂයෙන් අත උදාහරණයක් හැටියට අලුත් නිර්මාණ වලට කෙනෙක් එන්න ඕනෙම නිර්මාණයක් අරගෙන. එහෙම යම් අවස්ථා අපි දකින්න නැත්තේ නැහැ. නමුත් හැමෝම ගායකයෝ වෙන්න ඕනෙත් නැහැ. හැමෝම සංගීතඥයෝ වෙන්න ඕනෙත් නැහැ. යම් කිසි හැකියාවක් තියෙන්න පුළුවන්. නමුත් ඊට වඩා වටිනවා ඒකත් කරන ගමන් තමන්ගේ කකුල් දෙක පොළවේ තියාගෙන ජීවත් වෙන එක ඊට වඩා වටිනවා. ඒ කියන්නේ තමන්ට සුළු හැකියාවක් තියෙන පුළුවන් ඒක වර්ධනය කරගන්න එක ලොකු දෙයක්. නමුත් ඒ පාරෙම යන්න ඕනේ නැහැ. අපිට ඕන තරම් ඉන්න ඕනේ මේ ගායකයෝ සහ උන්ට බෙදෙන්න තරම් ඔඩියන්ස් එකකුත් නැති තරම් දැන් ඉතින් තමන්ගේ පාර හොයාගන්න එක තමන්ට අදාළයි. හැබැයි මොකක් හරි තමන්ගේ කියලා දෙයක් අරගෙන එන්න. ඒක තමයි දෙන්න පුළුවන් මේ හොඳම මට දෙන්න පුළුවන් මේ හොඳම මේ උපදේශ. මොකක් හරි දෙයක් ගෙදරින් අරන් එන්න. මෙහෙන් දෙන්න දෙයක් නැහැ. අනිවාර්යයෙන්ම. ඉතින්
ඒ තමයි එතුමා දරන අදහස. ඉතින් අද කසුන් කල්හාරගේ 39 වන ජන්මදින. ඉතින් ඒ වෙනුවෙන් තමයි අපි මේ කතිකාවත ඔබට අරගෙන ආවේ. ඉතින් තවත් අද්විතීය චරිත දෙපළක් අපිත් එක්ක එකතු වෙන නියමිතයි. ඔහු පිළිබඳව කතා බහ කරන්න. අපි එතනදී කතා කරන්නේ වෙනත්ම පසුබිමක් සම්බන්ධයෙන්. ඉතින් මේ විදිහට තමයි මේ කතා බහ අවසන් වෙන්නේ. ඉතින් මම විශ්වාස කරනවා ඇත්තටම කසුනුත් අපිව නරඹනවා කියලා අපි දන්නවා. ඉතින් ඔබත් අනිවාර්යයෙන්ම යමක් වටහා ගන්න ඇති ඔබේ ආදරණීය මිත්‍රයා කියලා කිව්වොත් නිවැරදි. ඉතින් ඔහු කියපු බොහෝ දේවල් ඔබට සමීපයි. ඉතින් ඒ නිසා තවත් අපූර්ව නිර්මාණ රටට වටින සම්පතක් ඔබ අපි අනිවාර්යයෙන්ම බලාපොරොත්තු වෙන ඉදිරියේදී තවත් අපූර්ව වැදගත් නිර්මාණ ඔබේ ආදරණීය රසික රසිකාවයන් වෙනුවෙන් ඔබ තිලෙන කරයි කියලා. ඉතින් ඒ විශ්වාසයත් එක්ක තමයි අද දවසේදී අපි මේ කතාවට නිමාව සනිටුහන් කරන්නේ. ඉතින් බොහොම ස්තුතියි අද දවසේ අපිත් එක්ක සම්බන්ධ වුණාට ඔබේ වටිනා කාලය මෙඩංගු කරලා තවත් දවසකදී අපි මුණ ගැහෙමු මේ වගේම බොහොම අපූර්ව වැදගත් කතා බහක් සමගින්. මම හිතනවා බලාගෙන ඉන්න ඔබත් ඉතාමත්ම හොඳ දේවල් ඔබේ මනසට ලබා ගත්තා කියලා. මොකද පරිණත භාවය කියන දේ ඒ වගේම නිර්මාණයක තියෙන්න ඕන නිර්මාණයක් හෝ තමන් කරන්නා වූ යම්කිසි වැඩක් ගත්තොත් ඒ වැඩේ තුල තියෙනා වූ ප්‍රමිතිය උසස් බව ඒ ගුණාත්මක භාවය පිළිබඳව මෙතුමා ඉතාමත්ම හොඳ විදිහට හොඳ වටිනාකමකින් යුක්තව ඔබට අදහස් ප්‍රකාශ කළා. ඉතින් අද දවසේදී අපි මෙතුමාට සමු දෙනවා. මොකද තවත් දෙපළක් අපිත් එක්ක එකතු වෙන්න නියමිතව ඉන්න නිසා. එසේනම් දිලීප අබේසේකර ඔබතුමාට බෙහෙවින්ම ස්තුතිවන්ත වෙනවා. අපි තවත් දවසක මුණ ගැහෙමු. ආයුබෝවන් සුබ දවසක්. හොඳයි. අපි සූදානම් වෙන්නේ දැන් කසුන් කල්හාරට අද දවසේදී මේ සහෘදා විශේෂාංගය වෙන් කරපු නිසාම ඒ වගේම තමයි ඔහුගේ 39 වන උපන්දිනය නිසාම ඔහුගේ අපූර්ව ගීතයක් ඔබට රස විඳින්න දෙන්න. ඉන් අනතුරු අපි නැවතත් සූදානම් සහෘදා විශේෂාංගයත් එක්ක ඔබව සම්බන්ධ කරගන්න. ආශානැතිද මාතෙක් තනිවමින් ගොඩපාට හැලුණු ඇතනින්නයේ ගොඩපාට හැලුණු ඇතනින්නයේ උදායන සහෘදා විශේෂාංගයත් එක්ක තමයි ඔබ සියලු දෙනාම එකතු වෙන්නේ. ඉතින් මම උදෑසනින්ම කිව්වා උදායනේ සහෘදා විශේෂාංගය අද දවසේදී කසුන් කල්හාර වෙනුවෙන් වෙන් කරනවා කියලා. ඊට හේතුව ඔබ දන්නවා. මොකද අපි කලින් අද හෝරාවේදී අපි කතා බහ කළා ඔහු පිළිබඳව, ඔහුගේ සංගීතාත්මක වටපිටාව පිළිබඳව. දැන් මම සූදානම් වෙනවා තවත් ඔහු පිළිබඳව කතා කරන්න. ඔහු ළඟින්ම ඇසුරු කරන සහ අපේ රටේ ඉන්න අති දැවැන්ත චරිත දෙකක් එකතු කරගෙන. ඉතින් ඒ දෙපළම මේ අවස්ථාවේදී මැදිරියත් එක්ක එකතු වෙනවා. මම මෙන්න මේ විදිහට මේ චරිත දිත්වය හඳුනා ගන්න කැමති. ඔබට හඳුන්වා දෙන්න කැමති. පළමුවට මම කැමති මෙතුමාව හඳුන්වා දෙන්න. ඇත්තටම ජීවිතය අපි විවිධ කඩයිම් පහු කරනවා. එහෙම කඩයිම් පහු කරනකොට අපිට සුවිශේෂී කඩයිම් මුණ ගැහෙනවා. අද මටත් එවැනි දවසක්. ජීවිතේ අනන්ත අප්‍රමාණ දින ගණන්, පැය ගණන්, තප්පර ගණන් මා හදවතින් විඳි ගීත රාශියක ගී වැවුම්කරු අද දවසේදී මගෙත් එක්ක සම්බන්ධ වෙනවා මේ කතිකාවතට. ඒ වගේම තමයි එක පැත්තකින් එතුමා ආදරය පිළිබඳව, සෙනෙහස පිළිබඳව, මව් සෙනෙහස පිළිබඳව, දේශ ප්‍රේමය පිළිබඳව, තවත් පැත්තකින් මේ ස්නේහය විවිධ විදිහට ඔබට උජ්වලිත කරන්නට එතුමා වෑයම් කරනවා එතුමාගේ නිර්මාණවලින්. ඉතින් ඒ වගේම තමයි කියන්න ඕනේ ලංකාවේ සංගීත ශාස්ත්‍රය කියන මේ කුලකය තුළ, නිර්මාණකරණය කියන මේ කුලකය තුළ අද්විතීය චරිතයක්. මම බොහොම ගෞරවයෙන් උදෑසන පිළිගන්නවා ජ්‍යෙෂ්ඨ සම්මානිත මහාචාර්ය සුනිල් ආරියරත්නයන්. ආයුබෝවන් සුබ උදෑසනක් ඔබතුමාට. හොඳයි. ඒත් එක්කම තමයි අද දවසේදී මගෙත් එක්ක එකතු වෙනවා තවත් බොහොම අපූර්ව ලංකාවේ ඉන්න අති දැවැන්ත චරිතයක් කියලා කිව්වොත් නෙවැරදි. ඉතින්
එතුමාව මෙන්න මේ විදිහට මම පිළිගන්න කැමතියි. මොකද එතුමාගේ මුහුණු පොතේ මම සැරිසරනකොට මට එතුමා මෙන්න මේ විදිහට ලියලා තියෙනවා දකින්න ලැබුණා. මං හිතුවා ඒ විදිහට මං අද දවසේදී මේ උදැස්සනදී එතුමාව පිළිගත්තත් හොඳයි කියලා. සංගීතය යන සමස්ත භාවාර්ථයේ විලෝමයම සංගීතය මේයි හඳුනා ගන්නා යුගයක බහුතර රසික ප්‍රජාව රස නීරස හඳුනාගත නොහැකිව විපිලිසරව සිටින යුගයක කලාව හා සැබෑ රසික සන්තාපයන් මෙන්න මේ විදිහට ඔබට සමීප කරන්නට මේ මොකක්ද කියන කාරණාව සම්බන්ධව ඔබට කියන්නට අද සූදානම් කසුන් කල්හාරගේ සංගීත දිවිය පිළිබඳව ඔබට ඒත්තු ගන්වමින්. ඉතින් මාධ්‍යවේදී, තිර රචක, ගේය පද රචක, එවැගේම තමයි ශාස්ත්‍රපති සංගීතඥ ලාල් ආනන්ද අබේදිර මහතා. අයබෝවන් සුබෝදෑසනක් ඔබට. සුබෝදෑසන. හොඳයි. අද දෙදෙනා එක්කම තුරුණු සංගීතඥයෙක් එම නැත්නම් තුරුණු නිර්මාණකරුවෙක් සම්බන්ධව තමයි කතා බහ කරන්න සූදානම් වෙන්නේ. දෙපැත්තකින් මම හිතුවා සුනිල් සර්ගෙන් මෙන්න මේ විදිහට අහන්න. කසුන් කල්හාර කියලා කියන්නේ 2000 වර්ෂයේ ලාංකීය ගීත වංශයට පායපු තවත් එක්තරා තරු සලකුණක්. සාමාන්‍යයෙන් සලකුණක් වෙන්න සලකුණක් බවට නිර්මාණය වෙන තමන්ගේ වටපිටාව තුළ හරි අමාරුයි. ඒකට ලොකු අධ්‍යාපනයක් තියෙන්න ඕනේ. අපි හොඳට හදාරන්න ඕනේ. හොඳ පුහුණු වීමක් තියෙන්න ඕනේ. හොඳ පරිණත බවක් තියෙන්න ඕනේ. සංගීතඥයෙක් විදිහට සංගීතය කියන කාරණාවේදී ඔබතුමා අනන්තය දක්වාම ගිහිල්ලා තියෙනවා. ඒ හැම පැතිකඩක් සම්බන්ධයෙන්ම හොඳාකාරවම දාන හොඳ ගෝචර බවක් තියෙනවා. මොකද හිතන්නේ මේ තරුණ නිර්මාණකරුවා පිළිබඳව අද ඔහුගේ 39 වන ජන්මදිනය. ඔවැනි දැන් ඔයා අවුරුදු 39යි වයස කියලා කියනවා කසුන්ට. ඒකම ඔබ කියනවා තුරුණු වියේ පසු වෙනවා කියලා. අපි සාමාන්‍යයෙන් අවුරුදු 39 දී තුරුණු තව අවුරුද්දක් ගියාම අවුරුදු 40ක්. ඒ ඔබ මේ තුරුණු විය කියන වචනය නැවත නැවත කියන්නේ පුනරුච්චාරණය කරන්නේ ඔහුගේ සංගීතය තුරුණුයි. තුරුණුයි. නේ ඔහුගේ වයස 39 තමයි. ඔව්. නමුත් අපිට හිතෙන්නේ මම දැන් ලාල් එක්ක කතා කළේ කසුන්ට අවුරුදු 39ක්ද කියලා. ඒ කියන්නේ අපිට එහෙම හිතෙන්නේ. ඒ හිතෙන්නේ නැත්තේ ඔහුගේ ගීතය, ඔහුගේ සංගීතය තියෙන තාරුණ්‍යය තුල. ඒක නිසා වයස ඒකට බලපාන්නේ නැහැ. ඒ නිසා අපිට කොතනකවත් හිතෙන්නේ මේ ඔහු වයසින් අවුරුදු 39ක පුද්ගලයෙක් කියලා හිතෙන්නේ. ඔහු අති ඒ කියන්නේ මේ නව යෞවනයේ ඉන්න පුද්ගලයෙක් කියලා අපිට හිතෙන්නේ. ඒ හිතෙන්නේ ඔහුගේ ගායන, ඔහුගේ සංගීතය මේ හැම දෙයක්ම නිසා ඔහු නව යොවුන් වියේ ගායකයෙක් කියලා මට හිතෙන්නේ. ඇත්තටම අංජි ගොත්තෙම දැන් මම මේ අද මෙතනට ආවේ මං ඔහුට ආදරය කරන නිසා. කියන්නේ ඔහුගේ සංගීතයට කසුන්වල් කල්හාරගේ චරිතයට මං ආදරය කරන නිසා තමයි මං ඔබ කැඳෙව්වා මං කිව්වා මම ආද එනවා කියලා. මොකද ඔහු ගැන එහෙම කතා කරන්න වටින චරිතයක්. කතා කරන්න දේවල් තියෙනවා. ඒක නිසා මං දකින්නේ ඔහු තමන්ටම ආවේනික වූ සංගීත ගමන් මාර්ගයක් සොයාගෙන ගිය තවමත් ගමන් කරමින් සිටින තරුණ ගායකයෙක් හැටි. හොඳයි. ඉතින් ඒ විදිහට තමයි එතුමා ඔහු දකින්නේ. දැන් මම ඊළඟට ලාල් මහත්තයා වෙතට හැරෙනවා. එක පැත්තකින් ඔහුගේ බාප්පා විදිහට ඒ පවුලේ චරිතය නිරූපණය කරනවා. එතකොට මම මේ පැත්තෙන් හැවොත් එහෙම ඔබතුමාත් අතිවිශිෂ්ට සංගීතඥයෙක්. එතකොට සංගීතඥයෙක් විදිහට කසුන් කල්හාර කියන නිර්මාණකරුවව ගේ තියෙන ඒ සංගීතාත්මක පැතිකඩ දකින්න කොහොමද? ඒ වගේම තමයි ආදරණීය බාප්පා විදිහට කසුන් කල්හාර කියන චරිතය මොන වගේද සාමාන්‍යයෙන්? මෙන්න මෙහෙම එකක් කියන්න කැමතියි ඇන්ජි. ඉස්සරහලාම ඔහුට සුබ උපන්දිනයක් වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. තව හුඟක් වැඩ කරන්න ශක්තිය ධෛර්යය ලැබෙන්නට, නිර්මාණ ශක්තිය භාව සෞභාග්‍ය ලැබෙන්නට කියලා ප්‍රාර්ථනා කරනවා. ඇන්ජි මේ 1970 දශකයේ අගභාගයේ විතර කසුන්ගේ ආදරණීය මව දිවංගත විශාරද මාලිනී බුලත් සිංහල මහත්මියගේ ගීතයක් අපිට ඇහුණා. ඒ ගීතය අතිශය ජනප්‍රිය වුණා. එතකොට ඇය විවාහ වෙලා හිටියෙත් නෑ. අප දන්න විදිහට එච්.එම්. එක්ක පෙම් සබඳකමක් තිබිච්ච කාලේ සඳ මඩලයේ සිට තරු මඩලයේ සිට දිවැස් සෙලෙන පුතුනේ බලාගන්න පුත ලස්සන ලක්දෙරණි
ඉතින් මාල්නීටත් ඒ කාලේ එහෙම බලාපොරොත්තුවක් තියෙන්නේ නැති විවාහ වෙලා ලස්සන පුතෙක් ලැබේවා කියලා ප්‍රාර්ථනාවක් ඇතුළ තියෙන්නේ නැති. ඒ වගේ මේ වැඩෙත් එහෙම සිද්ධ වුණා. මාල්නියට පුතෙකුත් ලැබුණා. ප්‍රශ්නේ තියෙන්නේ අර මාල්නී ප්‍රාර්ථනා කරපු ලංකාවේ නෙවෙයි. ඒ 77 පස්සේ ආරම්භ වෙන සමාජ ක්‍රමයේ ඇතුලේ මහා බරපතල ආධ්‍යාත්මික දුගී භාවයකට සමාජයේ පෙරලෙන්න පටන් ගත්ත කාලේ තමයි කසුන් උපදින්නේ. කසුන් ඉස්කෝලේ යන කාලේ මට මතකයි. මොකද කසුන්ගේ පුංචි අම්මා කියන්නේ මම විවාහ වෙලා ඉන්න මාල්නියගේ නැගණිය. අපි ඔක්කොම මේ රාජ්‍ය සංගීත කණ්ඩායමේ සේවය කළා. කසුන් මේ හෝඩිය පන්තියේ ඉන්නකොට පළවෙනි පන්තියේ ඉන්නකොට ඉස්කෝලේ වරුණාම සන්ධ්‍යා පුලත් සිංහල මගේ නෝනා ඔහු එක්කරගෙන යනවා සමහර දවසට. එක දවසක් මොකක් හරි වැඩකට විජය කුමාරතුංගයන් ආවා ජෝන්ද සිල්වා රංගහලට. ආවේ සුනිල් සර් මේ දිවංගත මේ කපිතාන් දිල්වල මහත්මයා හම්බෙන්න. හම්බෙනකොට කසුන් නොම දුවගෙන යනවා. දුවගෙන යනකොට විජය කුමාරතුංගයන් මෙහෙම බලාගෙන ඉඳලා කිව්වා මේ අනේ මේ දරුවෝ ලොකු වෙනකොට මේ රට කොහොම තියෙද්ද දන්නේ නේද කියලා. මට කවදාවත් අමතක වෙන්නේ නැති සිද්ධියක්. එතකොට අද විජය කුමාරතුංගේ උනුත් නැහැ. ඇත්තටම අපේ රට දැවැන්ත උත්ප්‍රාසය සහ සන්ත්‍රාසයේ සංකේත රූපයක් හැටියට තමයි පස්සේ කාලෙක වැඩින්නේ. කසුන් ගැන මට තියෙන මිහිරි විස්මය තමයි අන්නේ උත්ප්‍රාසය සහ සන්ත්‍රාසය අතරේ මේ තිබිච්ච අතිශය ව්‍යාකූල අන්තිම අරාජික සමාජාර්ථික දේශපාලන ව්‍යූහයක් එක්කලා මේ සුන්දරත්වය පරිස්සම් කරගෙන තමන්ගේ අර සුනිල් සර් කිව්වා වගේ තමන්ගේ අනන්‍යතාවක් සහිත කෙනෙක් බවට කසුන් පත් වුණේ කොහොමද? කසුන් පිළිබඳව සාකච්ඡා කරන්නත් ඕනේ එතනට ගිහිල්ලා. මොකද මම සන්ධ්‍යාව විවාහ වෙන්න ඔහුගේ ගෙදරට යනකොට මේ අර ඉස්සරහක් තිබිච්ච මාදින්නාගොඩ නොම්බර 26 ඒ ගෙදර නොම්බරේ මේ කාමරේ කොල්ලෝ කට්ටියක් අවුරුදු 15 16 තරුණ ළමයි ටිකක් ඔය කුටු කුටු ගා ටන්ටුන් ගා ඉන්න කාමරේ. මාත් ගිහිල්ලා පොඩ්ඩක් කන තියලා බැලුවාම මේ මාළි අක්කා කියනවා මල්ලි මොනෝ කරනවද දැන් නැහැ කට්ටිය ඔය ටන්ටුන් ගා මේක ඇතුළට වෙලා ඉන්නවා කියලා. මම දවසක් ඇහුවා කසුන්ගේ මොනවද කරන්නේ ඕගොල්ලෝ කියලා. ඔහු මට කියනවා මාත් එක්ක හොඳට මිත්‍ර වුණා. අපි පොඩි මේ වෙනින් සද්දයක් හොයනවා. එතන තමයි තැන. ඒ කියන්නේ ඔහුට අවුරුදු එතකොට ඔහු අපස සාමාන්‍ය පෙළ විභාගය ලියලා නැහැ. ලියන්න ඉන්න අවුරුද්දේ. අපි මේ වෙන සද්දයක් හොයනවා. ඔහු ඇත්තටම මේ යුගානුරූපීව වෙනස් වෙච්ච එක කසුන්ට හරියට දැනුණා. ඒ යුගයට අයිති රිද්මයක් තියෙනවනේ. ඕනෑම කාලයකට අයිති යුගානුරූපී රිද්මයක් තියෙනවා. ඒ දවසේ රිද්මයක් තියෙනවා. කසුන්ට ඒක හරියට අහු වුණා. අහු වුණා විතරක් නෙවෙයි ඔහු හරි ප්‍රතිභාවන්තයෙක්. සුන්දරත්වයේ පිළිබඳව ලබන ප්‍රඥාවට තමයි ප්‍රතිභාවය කියලා කියන්නේ. අන්න ඒක ඔහුට අපූර්වට තිබුණා. ඉතින් මම කැමති ඊළඟට ආයෙත් සුනිල් සර් කතා කරයින් පස්සේ මම කියන්නේ කසුන්න සංගීතඥයෙක් හැටියට කොහොමද හඳුනාගන්නේ කියලා. හොඳයි. සාමාන්‍යයෙන් මම ලාගේ අහන්නේ ලාල් ඒගොල්ලන්ගේ බෑන්ඩ් එකක් තිබුණා පොඩි කාලේ. ඒගොල්ලන්ගේ පොඩි වාදක කණ්ඩායමක් තිබුණා. ඔව්. මට මතකයි ඉස්සර එක දවසක් මම ගියා කියලා මම නන්දාමාලි ගියා. ලයනල් වෙන්ට් එකේ මේගොල්ලෝ මොකක් කරා ඔබ දැන් ඔය කිව්වම මට මතක් වුණේ ඉන්ට්‍රොස්පෙක්ෂන් කියලා ප්‍රසංගයක් පැවැත්තුවා. අන්න හරි. ඒ ඔහුගේ ඒ සර් ඔහුගේ පොළ ප්‍රසංගය. කණ්ඩායම වෙන්නද නේද? ඔහුගේ කණ්ඩායම. කාමරේ හිටපු. හරි. ඒකේ හිටිය හරි අලුත් පන්නේට හේතපු දැන් ඔය විශ්ව පරණයාපා කියලා ඔහු මගෙත් කිසියම් දැන් සංගීත ක්ෂේත්‍රේ නැද්ද? නෑ. ඔහු ගිහි ජීවිතේ හැර ගියා. විශ්ව හොඳට හිතන්න පුළුවන්කම තිබිච්ච කෙනෙක්. ඔවුන් විශ්වාස කළා මේ තියෙන කොයි කට්ටියම විශ්වාස කළා සුනිල් සර් මේ තියෙන ඒකාකෘතික අවුරුදු 100ක් විතර පරණ ගීතාකෘතියෙන් මිදෙන්න ඕනේ කියලා. එතන තමයි කසුන්ලගේ ගමන. වෙනස් වන මාවත ආරම්භ වුණේ එතන. හොඳයි. ඉතින් මම සුනිල් සර්ගෙන් මේ විදියට අහන්න හිතනවා. දැන් ගොඩාක් තරු පායනවනේ මේ කාලෙත් ගොඩාක් තරු පායනවා අපිට දකින්න පුළුවන් විවිධ විදිහට විවිධ තරඟ හරහා තරු පායනවා. හැබැයි සමහර වෙලාවට අපිට ඔවුන්ගේ හඬේ තියෙන ආවේනිකත්වයත් අඳුරගන්න හරි අමාරුයි. ඒ තරමට තරුත් වැඩි සහ ඔවුන්ගේ දක්ෂතාවක් තියෙනවා. නමුත් මට හිතෙනවා
අනන්‍යතාවය ගොඩනගා ගන්න ආකාරය වෙනස් කියලා. හැබැයි ඒත් එක්ක කසුන් බලනකොට කසුන්ගේ ආරම්භය ඔහු ඉන්ද්‍රචාපා ලියනගේ සමග 2000 වර්ෂයේදී ආරම්භ කරන ඒ වගේම ප්‍රේමසිරි කේමදාස මාස්ටර් යටතේ ඔහු ශිෂ්‍යෙක් විදිහට අධ්‍යාපන සංගීතය හදාරනවා. ওই කාලවකවානුවේ තමයි ඔහුගේ ගමන ආරම්භ වෙන්නේ. දැන් ඒ ආපු ගමනත් එක්ක මෙතුමා ලාල් මහත්මයා කියපු දේවලුත් එක්ක එතුමාගේ තියෙන කසුන්ගේ තියෙන ඒ ආවේනිකත්වය සහ ඒ සංගීතයට තියෙන ලෙන්ගතුකම නිසාම ඔහු වෙනස්ම අපි කියන අයිකන් එකක් විදිහට ලංකාවේ නිර්මාණය වෙනවා. ඔබතුමාට ඒ පිළිබඳව මොන වගේ හැඟීමක්ද තියෙන සහ ඒක ඒ ගැන ඔබතුමා වෙනස් මතයක් දරනවා ඇති කියලා මට හිතෙනවා. ඔව් පළවෙනිම කාරණාව තමයි මම හිතන්නේ ඔහු මේ අනන්‍යතාව ගැන අපි දිගින් දිගටම කතා කරනවානේ. ඔව්. ඔහු වෙනම පුද්ගලයෙක් බවට පත් වෙන්න ප්‍රධානම හේතුව කියලා මම හිතන්නේ ඔහු තමන්ගේ මවත් පියාත් ගිය මාර්ගයේ ගමන් නොකරේ. ඇත්තටම වෙන්නේ අපේ දැන් එච්.එම්. ජයවර්ධන කියන්නේ ඉතාම විශිෂ්ට සංගීතඥයෙක්. දැන් මගේ ගීත පදමාලා ගත්තොත් ඒ ගීත පදමාලා බොහොමයක් රසිකයන් අතරට ගියේ එච්.එම්. ජයවර්ධනගේ ගී තනු නිසා. ඒක නිසා ඔහු ඉතාම දක්ෂ සංගීතඥයෙක්. මව ඉතාම දක්ෂ ගායකාවක්. මගේ ගීත ගණනාවක් එතුමිය ගායනා කරලා තියෙනවා. හැබැයි මේ දක්ෂ සංගීතඥය මේ දක්ෂ ගායිකාව කියන මවත් පියත් ඉදිද්දි පුදුමයට කාරණාව මේ දෙදෙනාගේම වලිගයක් බවට පත් වුණේ නැහැ මේ පුතා. හරිම අමාරු දෙයක්. ඒ කියන්නේ අපි දකින්නේ මේ වගේ දැවැන්තයන් ඉන්න පවුල්වල ඒ අම්මගේ තාත්තගේ ඇසුරේ වැඩෙන ඔවුන්ව අනුගමනය කරන පුද්ගලයන් බවට ඉබේම පත් වෙනවා ගෙදරින් දරුවා. එක්ක තමන්ගේ පියා ගායකයෙක් නම් ඒ පියා විදිහට තමයි ගායනා කරන්නේ. මව ගායිකාවක් නම් දැරියක් නම් මේ ගෙදර ඉන්නේ. ඒ ගායනා කරන්නේ තමන්ගේ මව වගේ. දැන් මේ කසුන් කල්ලාර කියන මේ චරිතය මේ තරම් දැවැන්තයෙන් දෙදෙනෙක් තමන්ගේ ගෙදර ඉඳිද්දි ඔවුන්ව ප්‍රතික්ෂේප කරන්න පුදුම විදිහේ ශක්තියක් තියෙන්න ඕනේ. මම තාත්තා වෙන්නේ නැහැ. මම අම්මා වෙන්නේ නැහැ. මම වෙන කෙනෙක් බවට පත් වෙනවා. මට මේ ලාල් කියපු එක වචනයක් මට පුදුම විදිහට හිතට වැදුනා. අපි මේ අලුත් හඬක් හොයනවා. ඒ කියන්නේ පාසල් ළමයෙක් ඒ කියපු වෙනම සද්දයක් හොයනවා. ඔව් මේ අලුත් හඬක් හොයනවා. එතකොට ඒක තමයි මම හිතන්නේ ඔහුගේ ජීවිතේ අද දක්වාම මේ යන ගමනේ සාර්ථකත්වය අපි මේ අලුත් හඬක් හොයනවා. ඒ හඬ හොයාගෙන තමයි ඔහු ගියේ. ඒක නිසා ඔහුගේ සාර්ථකත්වය තමයි ඔහු තමන්ගේ ගෙදරට අවනත නොවීම, ගෙදර ප්‍රතික්ෂේප කිරීම, මේ මහා සංගීතඥාව ප්‍රතික්ෂේප කිරීම. හිතන්නකෝ බලන්න පුළුවන් ද පුතෙකුට එහෙම කරන්න? නේ එක හඬක් එක මේ තමන්ගේ පියාගේ තනුවක එක ස්වරයක් ඇහෙන්නේ නැහැ මේ පුතාගේ මේ තනුවක. ඉතින් ඒ මං හිතන්නේ ඒ තමයි ඔහුගේ ශක්තිය, ඔහුගේ ගමන. ඒක තමයි මට කියන්න තියෙන දේ. එහෙම තමයි ඔහු තමන්ගේ අනන්‍යතාවය හොයාගත්තේ. අනිවාර්යෙන්ම. හොඳයි. අපි මේ පිළිබඳව තවත් කතා බහ කරනවා. ලාල් මහත්මයා ඔන්න දැන් අවස්ථාව දෙන අර ප්‍රශ්නෙට පිළිතුරක් ලබා දෙන්න. ඔව් දැන් කසුන් එහෙම ස්වාධීන සංගීතඥයෙක් වෙන්නේ දැන් කෙනෙක් ඇන්ජේ හොඳ සංගීතඥයෙක් වීමේ කියන කාරණාවේදී පිළිතුර තියෙන්නේ සංගීත වේදයේ ඇතුලේ. ඔව්. මියුසිකොලොජි ඇතුලේ. මියුසිකොලොජිකල් ක්‍රිටිසිසම් එකක් ඇතුලේ තමයි ඒකට උත්තරය තියෙන්නේ. කසුන් කල්හාර අති දක්ෂ සංගීතඥයෙක් කියලා කිව්වහම මේ මියුසිකොලොජි වලදී මේකට උත්තරයක් තියෙනවා. හොඳ සංගීතඥයෙක් වෙන්න මෙන්න මේ ಜಾති ටික තියෙන්න ඕන. මියුසිකල් ඉමේජරි තියෙන්න ඕන. සංගීතමය චිත්‍ර රූප තියෙන්න ඕන. හොඳ සංගීතඥයෙකුට මියුසිකල් ඉමේජිනේෂන් තියෙන්න ඕන. සංගීතමය පරිකල්පනය තියෙන්න ඕන. හොඳ සංගීතඥයෙකුට ඒ දෙකම ආශ්‍රය කරගෙන එකට කියන්නේ රිප්‍රොඩක්ටිව් ඉමේජිනේටිව් පවර්. ප්‍රත්‍යුත්පාදන පරිකල්පන ශක්තිය තියෙනවා. ඊට පස්සේ ඒ සංගීතඥයාට තියෙනවා මේ ටික ප්‍රකාශයට පත් කරන්න මියුසිකල් ලිටරසි සංගීතමය සාක්ෂරතාව තියෙන්නට ඕන. ඊට පස්සේ මේ ඔක්කොම පර්ෆෝම් කරන්න මියුසිකල් පර්ෆෝමන්ස් ඔහුට තියෙන්න ඕන. මේ සේරම තීරණය කරන්න මේකේ ප්‍රධානම ධාරණාව තමයි ඔහුට මියුසිකල් ඉන්ටෙලිජන්ස් කියන එක තියෙන්න ඕන. සංගීතාත්මක බුද්ධිය කියලා එකක් තියෙන්න ඕන. දැන් ඔබ ඉස්කෝලේ යන කාලේ හරි ඔබ උසස් පෙළට හරි කොහෙදී හරි ඔබ අහලා ඇති හොවාර්ඩ් ගාඩ්නර් කියන විද්වතා
ඔහු බහුවිධ බුද්ධි න්‍යායක් ඉදිරිපත් කළා. ඒක තියෙනවා සංචලන මේ බුද්ධිය, නටනායට ක්‍රියාකාරීත්වය පිළිබඳ ඒක බුද්ධියක් හැටියට හඳුන්වනවා. ගණන් පුළුවන් අයට මැතමැටිකල් ඉන්ටෙලිජන්ස් කියලා හඳුන්වනවා. රිදමික් ඉන්ටෙලිජන්ස් කියලා හඳුන්වනවා. හැබැයි ලෝකයේ සෑහෙන කාලයක් තිබුණේ නැහැ සංගීතයේ පුළුවන් අය බුද්ධිවේදීන් කියලා. හැබැයි දැන් හොයාගෙන තියෙනවා කිසියම් විදියක ස්වර සාධනයක් පිහිටවා ගන්න පුළුවන් කෙනෙක්, කම්බිනේෂන් එකක් හදා ගන්න පුළුවන් කෙනෙක්, ඒක බේස් කරගෙන ක්‍රියේෂන් එකක් හදා ගන්න පුළුවන් කෙනෙක්, ඒකත් එක්ක මුළු ලෝකෙම බද්ධ කරලා හිතා ගන්න පුළුවන් කෙනෙක් වීම ඇතුලේ ඒ සංගීතවේදියා එහෙමනම් පරිසමාප්ත වශයෙන්ම සංගීතාත්මක බුද්ධිය සහිත කෙනෙක්. මියුසිකල් ඉන්ටෙලිජන්ස් කියන එක තමයි බලපාන්නේ. එතකොට කසුන් කල්හාර විමසලා බැලුවාම කසුන් ළඟ ඉතාම හොඳ මියුසිකල් ඉමේජරිස් තියෙනවා. අර සුනිල් සර් සඳහන් කළ ස්වායත්ත බොහොම ස්වයං සිද්ධ රිද්මයකින් යුක්ත මියුසිකල් ඉමේජරිස් තියෙනවා. මියුසිකල් ඉමේජිනේෂන්ස් තියෙනවා. ඕනෑම දෙයක් විනිං විදිහකින් හිතනවා. මං ඔහුගේ එක්තරා නාලිකාවක බලාගෙන හිටියා සිංහල අවුරුද්දට කරපු වැඩසටහනක් සුනිල් සර් මේ සාම්ප්‍රදායික ජනගීත ආශ්‍රය කරගෙන. හැබැයි ඒක කොහේවත්ම දැන් අපිට එහෙම වැඩසටහනක් සංගීත නිර්මාණය කරන්න දුන්නොත් අපි අනිවාර්යෙන් උඩකි ගහනවා, තම්මැට්ටම් ගහනවා, කොහෙක්ගේ සද්දයක් දානවා. ඈ පුරුදු සංඥාර්ථ ටික ඒ විදිහටම දාලා තමයි රබන් ගහලා පටන් ගන්නේ. මේකේ අර සාම්ප්‍රදායික සංගීත භාණ්ඩවල තියෙන සත් එකක්වත්ම තිබුණේ. හැබැයි මුළු වැඩේ ඇතුළේම සිංහල අවුරුද්දේ තියෙන ඒ වසන්තයේ සහ සිංහල අලුත් අවුරුද්දේ තියෙන රිද්මේ සහ සංඥාර්ථ ටික ඔහු සින්තසයිසර් එක පාවිච්චි කළා. වැඩිපුර කීබෝඩ් එක පාවිච්චි කරලා මේකෙන් අරගෙන තිබුණා. දැන් මේ පැය කහමාරක් විතර මේ වැඩසටහන අහගෙන හිටියහම ඇත්තටම මට හිතුණා මේ මිනිස්සයා මේක පෙරලා අරගෙන තියෙනව නේද කියලා. දැන් ප්‍රතිභාව කියන එක ඇන්ජි මෙන්න මෙහෙම වැඩක්. දැන් මේක හරියට සෙන්ට් එකක් හදන වගේ වැඩක්. ප්‍රතිභාවන්තයාගේ වැඩේ. සෙන්ට් එකක් හදනවා කියන්නේ දැන් කැලේ ගස් තියෙනවනේ. දැන් ඇන්ජිට සෙන්ට් එකක් පර්ෆියුම් එකක් දාගන්න උනාම ඔයා කොහේ හරි ගිහලා ගහක් කපලා අත්තක් මිරිකලා ඉස්මටික ඇඟේ ගාගෙන හරි අත්තක් කඩාගෙන ගහක් කර තියාගෙන ඉන්නේ නැහැ. හොඳ සෙන්ට් එකක් හදනකොට මේක අරගෙන ගිහලා මේක රිෆයින්මන්ට් එකකට ගන්නවා. පෙරලා නියගන්නේ. මුළු අතීතේම පෙරලා ගත්තාම මේක බටහිර විශ්වවිද්‍යාවල වල උගන්වන එන්ජි අපේ රටේ උගන්වන්නේ නැහැ. සංඥාර්ථ වේදේ කියලා විෂයක්, සෙමියොලොජි කියලා විෂයක්. සෙමියොලොජිකල් ඇස්පෙක්ට් එක ගන්න. අරකේ තියෙන සංඥාර්ථ ටික හරි තැනින් පෙරලා ගන්න. පෙරලා ගන්න තියෙන ප්‍රතිභා ශක්තිය කියන එක තමයි ආටිස්ට් කෙනෙකුට වැදගත්. කසුන්ට මේක නොඅඩුවම තියෙනවා. කසුන් HM ගෙන් සහ මාල්නියගෙන් ගත්ත එක දෙයක් තියෙනවා. ඔය දෙන්නම හරි ස්වාධීන චරිත දෙකක් නේ. දැන් HM ජයවර්ධනත් හරිම ස්වාධීනව අමුතු විදියට හිතාපු මිනිස්සෙක්. මාලනී බුලත් සිංහලත් එහෙමයි. මේ දෙන්නම හරි වෙනම විදිහක පොඩි තාණ්ඩව ගුණයකුත් දෙන්න හරි සිව්මැලි ආදරණීය මිනිසු දෙන්නෙක් වුණාට ඇතුලේ හරි ස්වාධීන පෞරුෂයක් තිබෙච්ච චරිත දෙක. Tamanට හරි දේ විතරක් කරන, වැරදි දේ නොකරන, අලුතෙන් හිතන්න පුරුදු වෙච්ච දෙන්නෙක්. එතකොට මේ දෙන්නගේ ඒ රිද්මය ගත්තා. එතකොට ප්‍රධානම දේ තමයි මිනිහෙක් ළඟ Tamanට ස්වයං සිද්ධ, ස්වයං ජාත, ස්වයංබද්ධ රිද්මයක් හැදෙන්න බලපාන්නේ තමන්ගේ ආත්මීය ජීවිතේ. සබ්ජෙක්ටිව් මැටර් එක. සංගීතඥයෙක් වෙන්න බලපාන ප්‍රධානම කාරණය තමයි ඒක හඳුන්වන්නේ සබ්ජෙක්ටිව් ෆැක්ටර්ස් and ඔබ්ජෙක්ටිව් ෆැක්ටර්ස් කියලා. දැන් ඔබ්ජෙක්ටිව් කියලා කියන්නේ ඉගෙනගෙන ශිල්ප ධර්ම ඉගෙනගෙන හැදෙන එක පරිසරයත් එක්ක. සබ්ජෙක්ටිව් මැටර් කියන්නේ අම්මගෙන් තාත්තගෙන්. දරුවෙක් මව කුසේදී තමයි මේක වෙන්නේ. එතකොට කසුන් ස්වාධීන සංගීතඥයෙක් වෙන්න බලපාපු පළවෙනි දේ තමයි මම දන්න එකක් තමයි සුනිල් සර් හුඟා ගායකව මට හම්බුනාම කියලා තියෙන්නේ ලාල් මල්ලි මේ අපි නම් කැමති නෑ මේ ළමයි සංගීත කරනවට. සමහරව හුඟක් ළමයි සයන්ස් කරන්න දැම්මේ, මැත්ස් කරන්න දැම්මේ. මාල්නියක මට කියනවා එක දවසක් ඇවිල්ලා මේ ලාල් මල්ලි වාගේ වැඩ මොනවා හරි තියෙනම් මේක ගන්න. මේක මගේ වැඩවලට එන්නේ හරි පණ්ඩිතයා. මටත් ඇදකුද කියනවා. හරි මටත් මේ මම කියන ඒවත් වැරදි කියලා සමහර වෙලාවට කියනවනේ කියලා මේ කියනවා. එතකොට ඔහු හැම වෙලාවෙම මේ අලුතෙන් හිතීමේ මානය, නවමානය සබ්ජෙක්ටිව් පැත්ත කසුන්ට ලැබෙන්නේ අම්මගෙන් තාත්තගෙන්. මේ මව කුසේ ඉද්දී. සහ දැන් ඒ දෙන්න එච්චරම ස්වාධීන චරිත දෙකක් වුණේ ජීවිතය ඇතුලේ බොහොම දුක්ඛම් කටළු
මැදින් ආපු කම්කරු පාන්තික සම්භවයක් තිබිච්ච ගොවි කම්කරු පාන්තික සම්භවයක් තිබිච්ච අන්තිම දුගී දුප්පත් පැලකින් උපන්න දෙන්නෙක්නේ මාල්නී සහ එච්.එම්. එතකොට කසුන්ටත් මේක මේ ජීවන අත්දැකීම හැම වෙලාවෙම ස්වාධීනව හිතන්න කියන එක දැන් එච්.එම්. අයියා වැඩි කතා බහ කරන වෙන්නේ නෙවෙයි. තමන්ගේ ආත්මයෙන්ම මේ කියන එක. දැන් මේ ප්‍රධානම කසුන් ඇතුළේ තියෙන සංගීතය මම හිතන්නේ මට මේක අදාහ ගන්න බෑ අදටත්. අර සුනිල් සර් කිව්ව සිද්ධියටත් මේක ඈඳෙනවා. මාල්නිය මියගිය ප්‍රවෘත්ති ඇමරිකාවේදී දැනගන්න ලැබුණා. දැන් උදේ පාන්දර දැනගන්න හම්බ වුණාම මගේ නෝනත් ඉස්කෝලේ ගිහිල්ලා මම හිමින් මේ ප්‍රවෘත්තිය එච්.එම්ට කියලා උඩ තට්ටුවට ගියා. උඩ තට්ටුවේ තමයි කසුන් ඉන්නේ. මං යනකොට කසුන් මේක දැනගෙන. කසුන් මං හිත මට තිබිච්ච මහ දැවැන්ත ප්‍රකම්පාවක් මගේ හිතේ තිබුණා. මං ගිහිල්ලා කසුන්ගෙන් එහම කසුන් මේක හිතාම හොඳට දරාගෙන ඉන්නවා. ඔය ශංකර් ජයකිෂන් කියලා මේ හින්දි සිනමාවේ සංගීතඥයෝ දෙන්නෙක් හිටියා. ඒකේ ජයකිෂන් හරි ලස්සන මිනිස්සයා. ජයකිෂන්ගෙන් අහනවා දවසක් ඔබ වගේ තරුණියක් නිවේදිකාවක් ඔයා කොහොමද උච්චර ලස්සන ටියුන්ස් හදන්නේ කියලා. හරි ලස්සනයිනේ ඔයාගේ මෙලඩිස් අනිත් අයටත් වැඩිය හරි අමුත්තක් තියෙනවනේ කියලා. ජයකිෂන් කියනවා මෙන්න මෙහෙම එකක්. I have been protected my sentiments with the beauty. I have been protected my pains with the beauty. මම මගේ වේදනාවල් මිහිරෙන් යුතුව පරිස්සම් කරගෙන ඉන්නේ. කසුන්ගේ වයසේදී අම්මා නැති වුණානේ. දැන් මගේ අම්මා තාම ජීවතුන් අතර ඉන්නවා. ඇයට අවුරුදු 88ක් විතර. මම තාම කල්පනා කරනවා එදා ඔය ඉන්සිඩන්ට් එක මට වුණා නම් මට ඇත්තටම හිත හදාගන්න බැරි වෙනවා. අමාරුයි. එහෙනම් අර සුනිල් සර් කියපු වැඩේ වෙනවා. එක්ක ඉතින් අම්මා කරපු මොනවා හරි ටිකක් හරි තාත්තගේ ටිකක් හරි කියලා මේක ජීවිතේ ශෝකාලාපේ බවට පත් කරගෙනම ජීවත් වෙනවා. එහෙම වෙනේවත් ලංකාවේ තියෙනවනේ. අනිවාර්යයෙන්ම. හැබැයි විකුණන්න පුළුවන් ඒක විකුණන්න. දුක හොඳට විකිණියේ. ඒ නිසා ඔහු අපි තුල මිහිරි විස්මයක් දැනවනවා. ඔහු ළඟ කවදාවත් කියන්නේ නැති මිහිරි ඔහු ළඟ සංවේදනාවල් ටිකක් තියෙනවා. තියෙනවා. ඔහුට මම බාප්පා කියන්නේ දැන් ඔහුගේ තාත්තා නැතුණාම මේ ඔහුට එන්න ඊටාම දයාබර ඥාතිවරයා වගේම මේ විශේෂ ඥාතිවරයා විශේෂ කාරණා පිළිබඳවත් කතා කරන්න. විශේෂ කාරණාවයි දයාබරත්වයයි නෑකමයි ඔක්කොම එක්කහු කරගෙන කතා කරන්න පුළුවන් කෙනා තමයි මම. ඉතින් අපි එහෙම කතා කරනවා. ඔහු හරි ඉතින් විමර්ශනයක් සහිත මිනිස්සෙක් හැම වෙලාවෙම මේ ලෝකය ගැන හරි අවදියෙන් ඉන්න. ඔව් කියන්නේ සාම්ප්‍රදාය සහ නවීනත්වයේ අතරේ බ්‍රිජ් එකක් පාලමක් අපේ රටේ නැහැ. දැන් කසුන්ගේ ඇතුලේ පොඩි එහෙම එකක් පේනවා බ්‍රිජ් එක. හැබැයි බ්‍රිජ් එක තව හැදෙන්න ඕන. ඒ කියන්නේ අර සම්ප්‍රදායෙන් ඔහුට ගන්න පුළුවන් මහා දැවැන්තම දේවල් ටිකක් තියෙනවා. ඒ කියන්නේ සම්ප්‍රදාය කියන්නේ ස්වර්ණ පුස්තකයක් වගේ පෙරලා බලන්න පුළුවන් මහා සාමූහික ස්මරණයේ ලස්සන තැනක්නේ මාළනී සහ එච්.එම්. ඉතින් කසුන්ට මගේ යෝජනාව තමයි අනාගතයට ඒවා පෙරලා තව ගන්නේ කියන්නේ. අනිවාර්යයෙන්ම. හොඳයි. දැන් මට මෙහෙම අහන්න හිතෙනවා සුනිල් සර්ගෙන්. සුනිල් සර් බොහොම අවධානයෙන් යුතුව ලාල් මහත්මයා කියපු දේවල් අහගෙන හිටියා. මොකද හරිම රසවත්. ඇත්තට මේ කතාවල් අහනකොට අපිට කසුන් කල්හරව දැනෙනවා. ඔව් අනිත් එක තමයි අපි දැන් මේ බාප්පනේ ඒ බාප්පත් එක්ක තියෙන ඇසුර සහ ඒ සාකච්ඡා අපි දන්නේ නැහැ. ඒ ගනුදෙනුව වෙනස් නේ. දේවල් තියෙනවා. හරි. දැන් මේ ලාල් මහත්මයා එක්තරා තැනකදී කියපු දෙයක් තමයි කසුන් ඇවිල්ලා හරි නිහඬ චරිතයක්නේ. එතකොට මේ සංගීතඥයෙක්ට මේ නිහඬ බව සහ දැන් සංගීතඥයෙක් වුණාම අපි දකිනවා වර්තමානයේ මාධ්‍යත් එක්ක තමයි ගමන යන්නේ. ගායන ශිල්පීනියන් මාධ්‍යත් එක්ක තමයි ගමන යන්නේ. ඒ මාධ්‍ය නැත්තම් ඔවුන් හිතනවා ඒ ජනප්‍රියතාවය නැත්තම් ඔවුන්ට ගමනක් නැහැ කියලා. හැබැයි කසුන් කල්හාර එතනදී වෙනස් වෙනවා. වෙනස්ම හැරවුම් ලක්ෂයකින් තමයි ඔහුගේ ගමන යන්නේ. ඔහු බොහොම සංවේදී, ඔහු බොහොම නිහඬයි. නිහඬත්වය ඇතුලේ ඔහු නිර්මාණකරණයේ යෙදෙනවා. ඒ ගැන මම කැමතියි ඔබතුමාගේ අදහසක් දැනගන්න. ඇත්තටම දිගින් දිගටම අපිට පේන්නේ මේ කසුන් කල්හාර විශේෂයි. ඔව්. දැන් ඔබ ඉස්සෙල්ලා වචනයක් පාවිච්චි කරා මේ වැඩසටහන ආරම්භ කරනකොට තරු. ඔව්. ඔව් තරුවක් නෙමෙයි. හැබැයි ඉතින් සදාකල් හැම මොහොතෙන් බබලනවා. ඔව් තරුවක් නෙමෙයි. ඇත්තටම දැන් අපිට මම හිතන විදිහට නම් අපේ රටේ වාර්ෂිකව විශාල තරු සංඛ්‍යාවක් බිහි වෙනවා.
මේ රටට මේ පොළොට ඔරොත්තු දෙන්නේ. මේ නාලිකාවලට ඔරොත්තු දෙන්නේ. එතකොට දැන් කසුන් මේ තරු අතරේ ඉන්නවා. තාරුන්නේ හඬ කියලා අපි කියනවා. දැන් තවත් එකක් තියෙනවා ඒ තරුවක් නෙමෙයි කියලා තරු සැරසෙන විදියක් තියෙනවා. බබලන්න ඒ කියන්නේ ගායනෙන් බබලනවා ඇරුණාම තරු තමන්ගේ ඇඳුම් පැළඳුම් වලින් කතාබයෙන් ඡායාරූප වලින් මේවයි බබලනවනේ. එතකොට ඒ මුකුත් නැතුවත් කසුන්ට බබලන්න පුළුවන්. ඊළඟට මේ ලාල් මාත් එක්ක ඉගෙන වෙන එකක් නැහැ. දැන් කේමදාස මාස්ටර් ඉන්න කාලේ කියපු දෙයක් තමයි මේ අපේ ගායක ගායිකාවන්ගේ ප්‍රාසංගික බවක් නැහැ කියලා. එහෙම කිව්වා. ඉතින් නමුත් දැන් මොකද්ද කසුන් කල්හාරගේ තිබෙන ප්‍රාසංගික බව? ඔව් වේදිකාවට එනවා. සාකුරටත් දා ගන්නවා. සින්දුවක් කියනවා මුළු ප්‍රේක්ෂාගාරෙම උල්වර්සන් දෙනවා. මොන කිසි දෙයක් නැහැ. ඊට පස්සේ ඔව් යනවා. ඉතින් දැන් ඇත්තටම මේ පෙරදිග සංගීත කලාවේ ලතා මංගেশකර්ගේ තියෙනවද ප්‍රාසංගිකත්වයක්? දැන් බාලසුබ්‍රමණියම්ගේ ගීත පෞගේ කාලේ දිගින් දිගටම අපි දැක්කනේ. අපි දකින්නද ප්‍රාසංගිකත්වයක්? එහෙම නෑ මේ අපේ සම්ප්‍රදාය වෙනස්. එතකොට ඒකේ නූතන සංකේතය තමයි කසුන්. කසුන් වේදිකාවට එන විදිය, ගීතය ගායනා කරන විදිය, ආපහු වේදිකාවෙන් පිට වෙලා යන විදිය මේ කිසිම මේ ප්‍රාසංගිකත්වයේ කියන එක ගැන ඔහු අදහන්නේ නැයි කියලායි මට හිතෙන ඒක අහන්න වෙන්නේ බාප්පගේ තමයි. ඒක අදහන්නේ නැහැ කියලා. කොහොම හරි ඔහුට පුළුවන් ඒ මුකුත් නැතුව ඔහුගේ ගීතයෙන් සමස්ත ප්‍රේක්ෂාගාරයක් පිනවන්න. ඒක නිසා ඔහු විශේෂ චරිතයක්. අනිවාර්යයෙන්ම දැන් ඔබතුමා එක්තරා අවස්ථාවකදී කේමදාස මාස්ටර් පිළිබඳව සඳහන් කරා එක්තරා මාධ්‍යවේදියෙක් වාර්තාකරුවෙක් මේ සාකච්ඡාවකදී කසුන්ගෙන් අහනවා ඔබේ ජීවිතයේ අමතක නොවනම දවස සහ සිද්ධිය මොකක්ද කියලා. එතකොට කසුන් බොහොම ආඩම්බරෙන් කියනවා ඒ දවස තමයි මාස්ටර් කේමදාසයන් මාව බදාගෙන ආශිර්වාද කරපු දවස කියලා. මට දැන් මතක් වුණේ ඒ ආශිර්වාදය පිටුපස මාස්ටර් කේමදාසයන් දකින්න නැති ඔහුගේ සාර්ථකත්වය. ඒ සලකුණ ඔබතුමා එකඟ වේවි අනිවාර්යයෙන්ම. දැන් අර සුනිල් සර් කිව්ව කතාව ඒක ඇත්ත. දැන් මේ කසුන් ළඟ තියෙන ප්‍රාසංගිකත්වය කියන්නේ ගායන වේදාත්මක ප්‍රාසංගිකත්වයක් තියෙනවා. එතකොට ලංකාවේ හුඟක් ගායන වේදාත්මක ප්‍රාසංගිකත්වය කියන එක ඇත්ත. අර විදිහේ නිරූපණයන් ගැන විනිශ්චය කරන්න බෑ. මේකේ තියෙන්නේ අපේ පාදම, අපේ මූලාශ්‍රය තමයි අපි මේ මොන වෙස්ටර්න් කියලා ගායනා කරන්න හැදුවත් අන්තිමේට ගැයිලා තියෙන්නේ අර ඔරියන්ටල් ක්ලාසිසිසම් එක ඇතුළේ. ඒක අපේ ජානමය සහ තානමය ලක්ෂණය. මේ කලාපීය ලක්ෂණය. අපි දැන් මෙහෙමනේ අපි කොච්චර හොඳට ඉංග්‍රීසි ඉගෙන ගත්තත් අපිට කවදාවත් බැරි වෙනවනේ සුද්දෙක් වගේ කතා කරන්න. ඒ ඇක්සන්ට් එකට කතා කරන්න බෑ. හොඳට ඉංග්‍රීසි කතා ඕනෙත් නෑ. ඕනෙත් නෑ. හැබැයි අපිට කියවෙන්නේ දැන් අමරදේව සර් ලස්සනට ඉංග්‍රීසි කතා කරනවා. ඒ ඕකේ විදිහට කතා කරනවා. දැන් ඉන්දියන් කාරයෙක් ඉංග්‍රීසි කතා කරනකොට හොඳටම දන්නවනේ මේ ඉංග්‍රීසි මේ ඉන්දියන් කාරයෙක් අදර්වයිස් වගේ ඒවනේ කියන්නේ නෝර් අදර්වයිස් එහෙම කතා කරන්නේ. දැන් කසුන් කල්හාර ගැන නොදන්න කාරණාවක් තමයි සුනිල් සර් මාලනී අක්කා කසුන් කල්හාරට රාගධාරී සංගීතය හොඳට ඉගැන්නුවා. ඇයට විවේක පාඩු තිබුණේ නැහැ. මුල් කාලේ මගේ නෝනා තමයි මුල් කාලේ ඔහුට ඉගැන්නුවේ. ගෙදර ගුරුවරිය සන්ධ්‍යා ඉගැන්නුවා සාමාන්‍ය පෙළ උසස් පෙළ. ඊට පස්සේ විශාරද සුදත් සමරසිංහයන් ගෙදරට ගෙන්නලා ජාතික අධ්‍යාපන ආයතනයේ නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල්තුමා පියතුමා ආදරෙන් මතක් කරනවා. සුදත්ව ගෙනල්ලා ඉගැන්නුවා. ශාන්ති දිසානායක කියලා ගුවන්විදුලියේ හිටපු ඉතා විශිෂ්ට සිතාර් වාදකයෙක් වර්ෂටහන් නිෂ්පාදකවරයෙක් ගෙනල්ලා ඔහුට සිතාරය ඉගැන්නුවා. මා දන්නා තරමට කසුන්ට වයන්න බැරි ඔහුගේ තාත්තගේ ඉන්ස්ට්‍රුමන්ට් එක විතරයි. ෆ්ලූට් ගහන්න බෑ. අනිත් ඕනෑම සංගීත භාණ්ඩයක් බටලාව හැර ඔහුට අනිත් ඕනම වාද්‍ය භාණ්ඩයක් වයන්න පුළුවන්. ඉතාම හොඳ රාගධාරී සංගීතයෙන් පෙරාගත්ත රංජකත්වයේ ස්ප්‍රීත්වයක් ඔහු ළඟ තිබුණා. ඒක තමයි ඔය ඇහෙන ලස්සන. එතකොට දැන් HR ජෝතිපාල වගේ ගායකයෙක්ගේ කටහඬේ තියෙන්නේ ජෝති අයියා විධිමත්ව සවිධිමත්ව සංගීත ඉගෙන ගත්ත කෙනෙක් නෙවෙයිනේ. අර රාගධාරී සංගීතයට අයිති උපශාස්ත්‍රීයත්වයේ තිබිච්ච සමහර අලංකාරෝක්තින් තමයි ජෝති අයියාගේ කටහඬේ තියෙන්නේ. එතකොට කසුන්ගේ කටහඬේ තියෙන්නේ ඒ මාත්තුව තියෙන්නේ. හැබැයි ඔහු ඒ මාත්තුව නවීනත්වයෙන් නිතෝ ඉදිරිපත් කරනවා. ඒක දැන් ඇරඹුමටම කඳුලක් වෙලා. ඒක ගත්තහම ඒ පරණාකෘතිය ගීතයක් තමයි ඒක. ඒකේ
එක සැරේටම අපූර්වත්වයක් පේන්නේ නැහැ. හැබැයි කසුන් ගායනා කරනකොට අපූර්වත්වයක් තියෙනවා. ඔහු මේ නවීනත්වයේ ඉඳගෙන මේක තමයි වෙනස. මේ කාලයේ තියෙන රිද්මය රසෝද්ග්‍රහණය කරගන්නවා කියන එක. අල්ලගන්නවා කියන එක රහට අල්ලගන්නවා කියන එකයි දෙකක්. දැන් ඔහු මේක රසෝද්ග්‍රහණය කරගන්නවා. මේක රහට ගන්නවා. මේ ඔහුගේ ජීවිතයේ බවට ඔහු පත් කරගන්නවා. මේක තමයි ඇත්තටම මේ කසුන්ගේ තියෙන මියුසිකල් ඇචීව්මන්ට් එක. සංගීතාත්මක සාධනය කියන එක හරි ප්‍රධානම එකක්. එතකොට දැන් කසුන් තාත්තා නොවෙන්න තව හේතුවක් තියෙනවා. ඒ තාත්තා නොවෙන්නේ මේ දැන් සුනිල් සර් යටතේ තමයි මම මේ සංගීත වේදය පිළිබඳව හොයන්න මුල පෙරුවේ. ශාස්ත්‍රපති උපාධියකර එතුමා එක වාඩිවෙන්න ලැබි මහ ගෞරවයක්. මේ ඉතින් එතුමා මට ආශිර්වාද කරලා ලාල් මේක කරන්න කියලා මාව තල්ලු කරා. දැන් මම ඒ කාලේ පෞද්ගලික නාලිකාවක සේවය කළා. සර් මට කතා කළා මොකද්ද කරන්නේ මේක කරන්නේ නැද්ද කියලා කෑකෝ ගහලා වැඩේ කෙරෙව්වම මම මගේ විෂය බවට පත් කරගත්තේ සංගීත වේදය. සංගීත වේදය ඇතුලේ මම මේක හොයනකොට මට අහු වුණා දැන් තාත්තෙක්ගේ පුතෙක් තාත්තා නොවන්නේයි. ලෝකේ ප්‍රධානම සංගීත කුලක වර්ග 4ක් තියෙනවා. ටෝනල් ටයිප්, ඩයිනමික් ටයිප්, ටෙම්පරල් ටයිප් and qualitative ටයිප් කියලා. එතකොට ඒ දැන් ඩයිනමික් ටයිප් කියන සංගීතඥයා නාදයේ තියෙන නිහඬියාවත් එක්ක හරි ගනුදෙනු කරන සංගීතඥයෙක්. දැන් ඔහුගේ තාත්තා එහෙම කෙනෙක්. ඒ ඩයිනමික් ටයිප් මියුසිෂියන්ව හැදෙන්න ඔහු ජීවත් වෙන පරිසර සාධක බලපානවා. තමා ජීවත් වෙන යුගයේ බලපානවා. එච්චෙම් හැදුනේ මහා වනාන්තරයක මේ සියඹලාණ්ඩුව පැත්තේ කුරුල්ලෙක් කෑ ගහන සද්දයක් විතරක් ඇහෙන ගංගාවල් ඇලදොලවල් ඇස්සේ තමයි එච්චෙම් හැදුනේ. කසුන් උපදින්නේ වෙනින් තැනක. මේ සමාජයේ හාත්පස අනිත් පැත්තේ වෙච්ච මහා ද්‍රව්‍යාත්මක මහා ඉන්ඩස්ට්‍රියල් සොසයිටි එකක කසුන් උපදින්නේ. එහෙන් යන මෙහෙන් යන මහා කලබලකාරී සමාජයක. එතකොට ඒ සමහර ද්‍රව්‍යාත්මක සමාජ විද්‍යාත්මක සාධක ඇතුලේ ඩයිනමික් ටයිප් මියුසිෂියන් කෙනෙක් හැදෙන්න තියෙන ඉඩ අඩුයි. එතකොට ඒ දැන් කසුන්ගේ මම හරි වේගයෙන් වැඩ කරන හරි කඩිනමින් ඔබම බයන හරි කාර්යක්ෂම චරිතයක්. මේ ඔක්කොමත් එක්ක බලපාලා කසුන්ගේ උපතින්ම එන සංගීත කුලකය කසුන් වෙනින් එක ඉන්නේ. ඒකට බලපානවා ඔහු ඉපදිච්ච සමාජයේ තිබිච්ච සමාජාර්ථික දේශපාලනීය හේතු ටික. ඉතින් ඒක ඒ ටිකත් එක්ක බැලුවාම දැන් තවමත් කසුන් සම්බන්ධයෙන් සිද්ධ වෙලා නැත්තේ ප්‍රධානම අවුල තමයි කසුන් ගැන හරියට වැඩසටහන් ඔහුගේ වයසටත් වැඩිය මං හිතන්නේ ඔහුට වැඩසටහන් හම්බ වුණා. ඒ හැම එකක්ම මම ඕමනාවෙන් බලන් හිටියාම ඉතා හදිස්සි එහෙක ඇර හුඟක් තියෙන ප්‍රචාර වැඩසටහන්නේ. ප්‍රචාරක වැඩසටහන් නෙවෙයි ඔහුට විචාරයක්. කසුන් කොහාටද තව අපි ඉස්සරහට ගෙනියන්නේ? දැන් අපේ රටේ අවාසනාවකට අර සම්ප්‍රදාය සහ නවීනත්වයේ අතරේ පාලමක් හැදෙච්ච නැති එක. දැන් ඕ මේ දෙපැත්තට ඔබම බයන්න. දැන් මේ සම්ප්‍රදායේ තියෙන ಜಾති ටිකේ තියෙන සුන්දරත්වය හඳුනා ගන්න. මේ ආදී වශයෙන්. ඉතින් ඒ නිසා කසුන් සිනමා සංගීත අධ්‍යක්ෂවරයෙකුට ඔහු හරි සාර්ථකයි. දැන් ඔහු මමරවලල්ල චිත්‍රපටයේ ඒක මං හිතන්නේ ප්‍රාමාණික විදිහට ඒ පිළිබඳව කතා කරුණේ කියලා. නෑ සම්මානයක් ලැබුණානේ. සම්මානයක් ලැබුණා. මම කියන්නේ සුනිල් සර් දැන් ලංකාවේ තාමත් විශ්වාස කරන්නේ නැහැ. සුනිල් සර් මේ ඔබතුමා විශ්වාස කරන ඔබතුමා සංගීතය හදාල කෙනෙක් නිසා ඔබතුමා දන්නවා පද රචනාවකට රචකානුභූතියකට සාහිත්‍යයක් තියෙන වගේම ස්වරයකටත් සාහිත්‍යයක් තියෙනවා. මේ 2016 අවුරුද්දේ ඇමරිකාවේ බොබ් ඩිලන්ට තමයි හොඳම සාහිත්‍යදරයට හම්බ වෙන තෑග්ග හම්බ වෙන්නේ. කට්ටිය පුදුම වෙනවා මේ බොබ් ඩිලන් වගේ රොක් පොප් බ්ලූස් සින්දු කියන මිනිහෙකුට මෙහෙම හම්බ වෙන්නේ මොකද කියලා. බොබ් ඩිලන් කතාවක් පවත්වලා කියනවා ladies and gentlemen in any medium where sweet sentiments and emotions are generated there is a literature. නොනවරුනි මහත්තුරුනි මිහිරි සංවේදනා සහ සොඳුරු භාව සංවේදනා උපදින්නේ කොතනද? එතනේ සාහිත්‍යය තියෙන කවර මාධ්‍යයකද? එතකොට නාදයටත් සාහිත්‍යයක් තියෙනවා. කසුන් කල්හාරට ලොකු පුරාණ කියන්නේ පෞරාණික සෞන්දර්යයේ තියෙන චිරන්තන රූපකාර්තවත් බස් වහරක් තියෙන ගීත නැහැ. අනේ. හුඟක් එහෙම ඒවා නැහැ. ඔහු හැබැයි හැඟුම් මහරක් නිර්මාණය කරන කෙනෙක්. ඔහුට ඒකට ආධාර වුණා ප්‍රවීණ ගායක ගායිකාවෝ සියලු දෙනා. ඔහුගේ මවගේ සිට නිරෝෂා
උරේෂා විශේෂයෙන් කුෂානි ඒ ආදීනුත් අපි කුෂානි සඳරේක අපි මේ ඔහුගේ වටේ එහෙම හොඳ භාවමය සම්පත්තියකුත් තියෙනවා. හොඳයි. ඉතින් බොහොම අපූර්ව කතා බහක් ගලාගෙන යනකොට හරිම වින්දනීයයි. ඉතින් මම කැමතියි සුනිල් සර් වෙතට මෙන්න මේ විදිහට යමු වෙන්න මෙන්න මෙහෙම ප්‍රශ්නයක් අහන්න. දැන් කසුන් කල්හාර කියන සංගීතඥයා විශාරද නන්දාමාලිනිටත් ගීතනු නිර්මාණය කළා. ඒ කියන්නේ ආධුනික ප්‍රවීණ ભેදයකින් තොරව ඔහු තනු නිර්මාණය කළා. සංගීතාත්මක ඔහුගේ පැත්තෙන් විය යුතු ඒ දායකත්වය ඔහු ලබා දුන බොහොම අපූර්වට. ඒ වගේම තමයි තවත් කාරණයක් තමයි සුනිල් සර් කසුන් කල්හාර කියන සංගීතඥයා ගායකයෙක් හදන්නත් තනු නිර්මාණය කළා. උදාහරණයක් විදිහට අපි ගත්තොත් සුරේන්ද්‍ර පෙරේරාගේ වැහි පබළු සැලි ගීතය. ඒ වගේම තමයි අමල් පෙරේරාගේ මල් පිට මල් කියන ගීතය. මේ ගීත අදටත් අපි බොහොම ආසාවෙන් රස විඳිනවා. ඒ වගේම තමයි මේ ගායකයන්ට අපි කෙරෙහි තියෙන ඒ ඇල්ම ඒ සමීපතාව දිනෙන් දින වැඩි කරනවා ඒ ගීත නැවත නැවත අහන්න. ඒත් එක්කම තමයි චිත්‍රපට යුග ගීත ගායනාවට එනකොට කසුන් කල්හාර ඉන්දිකා උපමාලි උරේෂා රවිහාරි එතකොට ඒත් එක්කම කුෂානි සඳරේකා මෙන්න මේ අයත් එක්ක ඔහු ගීත ගායනය ආරම්භ කරනවා. මේ කාල සීමාවන් වල ඔහුගේ පෞද්ගලික ජීවිතය ඒ වගේම වෘත්තීමය ජීවිතය සියලු දෑ එහෙම සමහරක් වෙලාවට ඔහුට හොඳ ධනාත්මක විදිහට ඒ දේවල් බලපානවා. ඇතැම් වෙලාවල් වලට ඍණාත්මක ආකාරයටත් බලපාපු අවස්ථා තියෙනවා. ඔබතුමාගේ අදහස මොන වගේද සහ ඔබතුමා සංගීතඥයෙක් විදිහට ඒ සියලු දෑ කෙරෙහි බලන්නේ මොන ඇහැකින්ද? ඔව් අංක එක තමයි දැන් ඔබ කිව්ව කී තනු ගැයූ ගායකයන් ජනප්‍රිය වුණා. ඔවුන් අඳුනගත්තේ සමහරට ඒ එකම එක ගීතෙන්. ඒක තමයි. ඔව්. ඒකට හේතුව මම හිතන්නේ ඒ ගී තනුව. ඒ කියන්නේ බොහෝ විට අපි දන්නවා සංගීතඥයන් ගී තනුවක් නිර්මාණය කරනකොට ඒ ගායකයා දිහා බලලා ඒ ගායිකාව දිහා බලලයි ඒ ගීතය නිර්මාණය කරන්නේ. ඔහුට කොයිතරම් පරාසයක මේ ගීතය ගායනා කරන්න පුළුවන්ද? ඔහු මොන වගේ ගායකයෙක්ද? ඔහුගේ හඬට යන්නේ මොන වගේ තනුවක්ද? එතකොට ඒ අනුව මේ ගායකයන් දෙතුන් දෙනා හරියට අවබෝධ කරගත්තා කසුන් මේ අයට මෙන්න මේ බඳු තනුවක්. තනුව තමයි මේ ඔහුගේ ඔහුගේ ගායන ශෛලියට හරියන්නේ සරලන්නේ ඒ වගේ තනුවක්. ඒක නිසා මම හිතන්නේ ඔවුන්ට නිශ්චිත වශයෙන්ම උචිතම තනුව නිසා තමයි මම හිතන්නේ ඒ ගායක ගායිකාවන් ගායකයන් ඒ තනු වලින්ම ජනප්‍රිය වෙන්නේ කියලා මට හිතෙන්නේ. ඊළඟට දැන් අපි චිත්‍රපට කරන අය හැටියට අපි හොයාගෙන යනවානේ හඬවල්. ඔව්. ඉතින් මම මගේ චිත්‍රපට කීපයකටම කසුන්ගේ හඬ භාවිත කරා. කුසපබා පත්තිනි මගේ චිත්‍රපට කීපයක. ඉතින් මට සතුටුයි ඒ කියන්න මේ ඔව් කුසපබා චිත්‍රපට ගායනා කළා මధుචන්ද්‍රයාමේ කියලා ගීතයක්. ඔව්. රෝහණ වීරසිංහගේ සංගීතය. ඔහුට ඒ වසරේ දක්ෂතම ගායකයාට හිමි සම්මානය ලැබුණා. ඉතින් ඒක නිසා එක පැත්තකින් ඔහුගේ ගීතන දැන් ඔහු නන්දාමාලට තනු තනුව ආලේ ගාථා කියලා මම හිතන්නේ නන්ද කියපු අමුතුම ජාතිය කියනවා. ඔව් මේ කියන්නේ අමර දේවයන් කේමදාසයන් ඇතුළු සියලු දෙනාගේම තනු ගායනා කරලා තියෙනවානේ. නමුත් ඒ තනු සම්භාරය අතරේ කසුන්ගේ තනුව තිබ්බම ඒක වෙනම තනුවක්. මේක ඒක හොඳට ඕම ඇති කියලා හිතනවා. ඇති. ඒ කියන්නේ ඔය එක හොඳටම තේරෙනවා මේක වෙනම තනුවක්. ඒ තමයි කසුන් කල්හාරගේ තනුව. ඉතින් ඒක නිසා ඔහුට පුළුවන් වුණා ගායකයන් බිහි කරන්න. ඒ වගේම ඔහුගේ හඬ පෞරුෂය සිංහල සිනමාවට ලබා දෙමින් ඒ සිංහල සිනමාව විචිත්‍රවත් කරන්න. ඒ නිසා දැන් මේට වඩා තව අපිට කතා කරන්න බැරි නිසා අර ඉස්සෙල්ලාම ආරම්භයේදීම බාප්ප ප්‍රාර්ථනා කරන්නේ දැන් පිටස්තරෙක් හැටියට මම ප්‍රාර්ථනා කරනවා මේ කසුන් කල්හාර සුබ උපන්දිනයක් වේවා කියලා. ඒ වගේම අවසාන වශයෙන් අපි කියමු අපි යෝජනාවක් කරමු නේද? අපි යෝජනාවක් කරගෙන අපි කියන්නේ ඔහුගේ මේ ගමන අඛණ්ඩව මේ විදිහටම නිර්මාණශීලී ගමනක් වේවා කියන එක තමයි ඇත්තටම ප්‍රාර්ථනා කරන්න තියෙන්නේ. සුබ උපන්දිනයක් වේවා. ඔව් මේ දවසේදී හොඳයි. අවසාන වශයෙන් ලාල් මහත්මයා වෙතටත් මම අවධානය යොමු කරන්න කැමති ආදරණීය බාප්පා විදිහට ඒ වගේම අපේ රටේ ඉන්න දක්ෂ සංගීතඥයෙක් විදිහට ඔබතුමාට මොකක්ද කියන්න තියෙන්නේ සහ ඔබතුමාට මේ අවස්ථාවේ දැන් ඔහුට අවුරුදු 39ක් මේ කාලවකවානුවේදී ඔබතුමාට දැනෙන හැඟීම. ඔහු
ඥාතිවරයාවීම පිළිබඳව මට තියෙන හරි සතුටක් මොකද ආඩම්බරයකුත් ඇති. ඔහු මං පිළිබඳවත් මට එහෙම කියනවා. මට ඔහු ළඟදී හම්බ වෙලා කියනවා මේ කතා බහ කර කර ඉන්නකොට මොකක් හරි එකක් කිව්වම කියනවා බය වෙන්න එපා ඔය දෙන්නට මං ඉන්නවා. ඒ කියන්නේ දැන් ඔහු පුංචි කාලේ හැදුවේ අපේ නෝනනේ පුංචි අම්මා. ඉතින් දැන් ඇයටත් මහා විශාල ආදරයක් ඔහු දක්වන්නේ. ඉතින් මට මේක හරියට හිතට දැනුණා. මට මේ මෑත කාලෙක ඥාතිවරයෙක් කවුරුත් එහෙම කිව්වේ නැහැ. නෑ බය වෙන්න එපා කිසිම දෙයක් හිතන්න එපා. මං ඉන්නවා. දැන් මාළනී අක්කා ඉන්නකොටත් අපිට එහෙම කියනවනේ. මාළනී අක්කා සහ එච්.එම්. අය ඉන්නකොටත් අපිට හිතේ කිසිම බරක් තිබුණේ නැහැ. අපි කසාද බැඳලා අපි දෙන්න හිටියෙත් එහෙ. අපිට එන්න දුන්නෙත් නැහැ. යන්න එපා කොහෙවත් කියලා. මාළනී අක්කා නැති වුණාම ඒ හිස්තැන හරියට හිතට දැනුණා. එච්.එම්. අය නැති වුණාමත් ගිය අවුරුද්දේ ඒක මට හරියට හිතට දැනුණා. දැන් ඕක ඔහුට තේරිලා කතා බහකදී ඔහු මට හරම කිව්වේ. ඔහුගෙන් ඉගෙන ගන්න ඕන පාඩම තමයි මනුස්සයෙක් හැටියට සමාජ මානවකයෙක් හැටියට සෝෂියොලොජිකල් ට්‍රුත් එක තමයි මේක. ඉන්නව නම් වර්තමානයේ හරියට ඉන්න ඕන. දැන් අපේ නිර්මාණවේදීන්ගේ තියෙන හුඟක්ම ප්‍රශ්නය තමයි ඉන්නේ අතීතේ. වැඩ කරන්න ඕන වර්තමානයේ මං කියන්නේ අතීතයේ වරදක් නෙවෙයි අතීතයෙන් වියුක්තව සම්ප්‍රදායෙන් වියුක්තව කිසිවක් කරන්න බෑ. ඒක අනිවාර්යෙන් ඇත්තක්. හැබැයි සමහර වෙලාවට අපි දන්නේ නැතුව තල්ලු වෙලා තියෙන්නේ අර නොස්ටැල්ජියානු අසනීපෙට. ඒ කියන්නේ අතීත කාමය කියලා කියන්නේ අතීත කාමයේහි නම් වරදක් නැහැ. මගේ තර්කයේ අතීත කාමයේහි වරදවා හැසිරීමයි වරද. එතකොට පුරාණෝක්තීන් මත ජීවත් වෙන්න ගියොත් ප්‍රශ්නේ. මාටින් වික්‍රමසිංහ සූරීන් හරි ලස්සන උත්තරයක් දෙනවා. ඔහුගේ පොතක. මට කෘතිය මතක නැහැ. ඒක තියෙනවා සර් මේ සර් ඒක දන්නවා. වඳිතොත් වැඳිය යුත්තේ වර්තමානයේට. මක්නිසාදයත් එවිට අතීතයටත් අනාගතයටත් ඉබේටම වැඳෙන බැවිනේ. ඒක හරි ලස්සනයි. ඒක හරි ලස්සනයි. කසුන් කල්හාර අන්න එහෙම තැනක ඔහු ඒක කියව දෙන්නද දන්නේ නැහැ. හැබැයි ඔහු හරියටම වර්තමානයේ ඉන්න. ඒක තමයි ඔය අර අමුත්ත. දැන් ඒ මිහිරි විස්මයේ අමුත්ත. ඒක තමයි ඒක. අයිඩියොලොජිකල් ෆ්‍රේම්වර්ක් එකක් තියෙනවා. ඔහු ඔහොම හිටියට පොතපත කියවනවා. කියවන්න පෙරේත ඒක පොත කියවනවා. පුංචි කාලේ ඉඳලා ඔහු පොත්පත් කියවනවා. බොහෝ විෂයන් පිළිබඳ උනන්දුයි. හොයනවා. ඉතින් මගේ ප්‍රාර්ථනාව තමයි දැන් ගීතය කිව්වයින් පස්සේ සංගීතය කියන මහ දැවැන්ත ක්ෂේත්‍රය ඇතුළේ ඒක ශුද්‍ර මාත්‍රාවක් පමණයි. කසුන්ගේ මියුසිකල් ඇචීව්මන්ට් එක මියුසිෂියන්ෂිප් එක බැලුවාම ඊට වැඩිය රේන්ජ් එක හරි ලොකුයි. ඔහුට අන්‍ය තැනට වැඩ කරන්න ලංකාවක් ලැබේවා. ඔහු ළඟ කෙනෙක් ඉන්නවා. ඔහුට හැබැයි අර තියෙන ජන ආධ්‍යාත්මයේ තියෙන සුවඳත් රැගෙන විශ්වීය සාධනීයතාවත් එකට එක්කහු කරගෙන වැඩ කරන්න පුළුවන් ලංකාවක් ඔහුට ලැබේවා කියලා තමයි අපි ඔහුට සුබ උපන්දිනයක් ප්‍රාර්ථනා කරන්නේ. ඔහු වටේ ඉන්න සියලු දෙනාටත් බොහොම ස්තුතිවන්ත වෙනවා. මේ සම්බන්ධීකරණය කළ කුෂානිටත් විශේෂයෙන්ම සියලු දෙනාට අපිට අවශ්‍යයි අපේ රටට ඥානය සහ ස්නේහය දෙකම තියෙනවා. රටක් අපිට අවශ්‍යයි. ඒ රටේ කලාකරුවාගේ කාර්යභාරය රසෝත්පාදකයේ කාර්යභාරය කරන්න කසුන්ට වාසනාව ලැබේවා කියලා ඉතින් කසුන්ගේ ආදරණීය පුංචි අම්මා වෙනුවෙනුත් මේ සන්ධි වෙනුවෙනුත් මුළු හදවතින්ම අපි සුබපැතුම් එකතු කරනවා. හරි. හොඳයි. එසේනම් අද දවසේදී මේ කතාව මෙතනින් නිමාවට පත් කරන්න තමයි අපි සූදානම් වෙන්නේ. ඔබ සියලු දෙනාම අද දවසේදී මේ කතාවෙන් යමක් උකහා ගන්න ඇති කියලා අපි විශ්වාස කරනවා. ඔබත් යම් කිසි නිර්මාණකරුවෙක් නම් ජීවිතේ වෙනස් මාවතක් හොයාගන්න වංගුවක් හෝ පාලමක් නිර්මාණය කරන්න උත්සාහ කරන්න. එවිට ඔබට ඔබේ ගමනේ ඉදිරිය පෙනේවි. ඒත් එක්කම තමයි කසුන් කල්හාර එසේනම් ඔබට සුබ උපන්දිනයක් නැවතත් ප්‍රාර්ථනා කරමින් අද අපි සමුගන්න සූදානම්. සහෘදා විශේෂාංගයෙන් අපිත් එක්ක ඔබ වෙනුවෙන් කතා කරන්න මැදිරියට සම්බන්ධ වුණේ අපේ රටේ ඉන්න ජ්‍යෙෂ්ඨ සම්මානිත මහාචාර්ය සුනිල් ආරියරත්නයන් වගේම ඔබගේ ආදරණීය බාප්පා එනම් ශාස්ත්‍රපති සංගීතඥ ලාල් ආනන්ද අබේදර මහත්මයා. බොහොම ස්තුතියි දෙපළටම අද දවසේ සම්බන්ධ වුණාට. ආයුබෝවන් සුබ දවසක් කියලා
සමුදන තවත් දවසකදී අපි මුණ ගැහෙමු. හොඳයි. එසේනම් කසුන් කල්හාරතින් නිර්මාණය වන බොහොම අපූර්ව ගීතයක් ඔබට රස විඳින්න ලබා දෙමින් අපි සූදානම් වෙන්නේ කෙටි විරාමයකට යන්න. විරාමයෙන් අනතුර නැවත මුණ ගැහෙමු. මල්වල පාට ගියන්ද ඒ වගේ ලස්සන තව නෑ ඒ වගේ ලස්සන තව නෑ පිනි පොත සමනල් සිහිනය පිපුනා සමනල් සිහිනය පිපුනා දැසම තවරා තවමත් මල් සිත බලා ඉන්නවා මීදුන් තවරා සුළඟක ඈතට සඟවාතුන් සිත දැස හොරෙන් සොයනවා අඳුර මැදින් එන්න සනලියේ සායම දැස බොඳ කර මාලති යායක හැලිලා මාලති යායක හැලිලා සීතල හිම කඳු යායට පියමැන දෙමුලිය සිහිනට වැඩියා